සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණි. මේ විශේෂ දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ගැන කතා කරන්නට වැඩම කළ හාමුදුරුවෝ කවුදයි මුලින්ම අපි හඳුනා ගනිමු. අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වන අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් මහාචාර්ය පූජ්‍යපාද දේවාලයේගම මේධානන්ද ස්වාමීන් වහන්සේ මා නමස්කාර පූර්වකව දොරමඩලාවට පිළිගන්නවා. උන්වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉන්දුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේත් නමස්කාර පූර්වකව පිළිගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ ක්‍රියා කරනවා. ඒ වගේම අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වෙනවා මහාචාර්ය පූජ්‍යපාද මල්වානේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේත් නමස්කාර පූර්වකව පිළිගන්නවා. උන්වහන්සේ පෑලීගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන ස්වාමීන් වහන්සේ හැටියටත් හඳුන්වා දෙන්න පුළුවන්. අපේ හාමුදුරුවනේ අපේ මාතෘකාව බුදුහාමුදුරුවෝ. බලන්න කොච්චර කාලයක් ගත වෙලාද සම්බුද්ධත්වයෙන් පරිනිර්වාණයෙන් අදත් බුදුහාමුදුරුවෝ ගැන ලෝකේම කතා කරනවා. ලෝකේම කතා කළාට වෙනස් වෙනස් ආකාරයෙන් තමයි බුදුහාමුදුරුවෝ සමහරු දකින්නේ කතා කරන්නේ. උගතුන් විද්වතුන් ප්‍රඥාන් බුදුහාමුදුරුවෝ දකින විදිහ නෙවෙයි ගමේ මිනිස්සු බුදුහාමුදුරුවෝ දැන් ගමේ ඇයට වෙනම බුදුහාමුදුරුවෝ නමක් ඉන්නවාද කියලා විතක හිතනවා කතා කරන හිතන පතන විදිහේ. උගතුන්ට වෙනයි ගමේ ඇයට අහිංසකයන්ට වෙනස් ආකාරයෙන් බුදුහාම. අපි මේ ගැනත් කතා කරන විවිධ අය විවිධාකාරයෙන් දකින බුදුහාමුදුරුවෝ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් අපේ හිතවත් ගෞරවනීය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දුරාගාරේ ධම්මරත්න ස්වාමීන් වහන්සේ, අපේ හිතවත් මහාචාර්ය මල්වානේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ දෙනමකින් අවසරයි. අසන්ත මහත්තයා එක එක්කෙනා එක එක දෘෂ්ටි කෝණ වලින් බුදුහාමුදුරුවෝ දකින්න බව ඇත්ත. එක එක තාලට තෝරන බේරන බවත් ඇත්ත. ඒ කොහොම වුණත් වඩාත් පැරණි කියලා අපි ඒකාන්තයෙන් පිළිගන්න ඉතිහාසඥයින් විද්වතුන් භාෂා ඉතිහාසඥයින් විද්වතුන් හැමදෙනාම එකඟතාවයට පත් වෙලා තියෙන කරුණක් තියෙනවා. වඩාත් පැරණි කියලා අපි පිළිගන්න පාලි සූත්‍ර සාහිත්‍යයේ විශේෂයෙන්ම සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකය ටිකක් දුරින් තිබ්බොත් සූත්‍ර පිටකය බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නට තියෙන හොඳම වැදගත්ම පෞරාණිකම විශ්වසනීයතම ශාස්ත්‍රීය මූලාශ්‍රය. ශාස්ත්‍රීය මූලාශ්‍රය. ඉතින් මේ සමාජයට සංස්කෘතියට ආවහම එක එක හැඩතල වලින් බුදුහාමුදුරුවෝ නෙවෙයි කොයි දෙයක් වුණත් මිනිස්සු එක එක විදිහට දකිනවා, තේරුම් කරනවා. එක එක ආකල්ප සිතුම් පැතුම් සාධනය කරගන්නත් එහෙම කරනවා. ඉතින් කොහොම නමුත් මේ පෙළපොතේ කියන්නේ විශේෂයෙන් මම කිව්වා වඩාත් පැරණි කියලා පිළිගන්න සූත්‍ර දේශනාවල නිරූපණය වෙන බුදුරජාණන් වහන්සේ. මට මතක් වෙනවා ගණේගම සරණංකර නායක හාමුදුරුවෝ බද්දේගම රත්නසාර පරිවිනාධිපති වැඩ හිටපු පණ්ඩිත ගණේගම සරණංකර නායක හාමුදුරුවෝ. උන්වහන්සේ මේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සේවය කළා. 1973 පොතක් ලිව්වා බුදුහාමුදුරුවෝ කියලා. අසන්ත මහත්තයා මේ මාතෘකාව කියනකොටම දුරකථනයෙන් මට බුදුහාමුදුරුවෝ මේ මතක් වුණා ගණේගම නායක හාමුදුරුවෝ. ඒකයි. බුදුහාමුදුරුවෝ කියලා පොතක් ලිව්වා. ඒකට සාහිත්‍ය සම්මානත් හම්බුණා. මට තාමත් හිතෙනවා දැන් අවුරුදු 40කට වැඩි ගිහිල්ලා ඒ පොතට සෑහෙන පොතක් තවම ලියුනේ නැහැ කියලා. පුංචි පොතක්. හරි රසවත්, හරි අපූර්ව හැස්කිරීමක් සහ අගය කිරීමක් ඒ පොතේ තියෙනවා. ඉතින් ඒ පොත පටන් ගන්නේ කොහොමද දන්නවද? බුදුරජාණන් වහන්සේ උත්තරීතර මිනිසියෙක්. බුදුහාමුදුරුවෝ මිනිසියෙක් කියන දැනින් පටන් ගන්නෑ. එතන කියනවා
බෞද්ධයන් වන්න අපට ඇති ලොකුම ආඩම්බරය නම් ලොකුම සැනසිල්ල නම් අපේ බුදුරජාණන් වහන්සේ දෙවි කෙනෙක් නොවීමයි, බ්‍රහ්මයෙකු නොවීමයි, මාරයෙකු නොවීමයි. අපේ බුදුරජාණන් වහන්සේ මිනිසියෙකු වීම බෞද්ධයන් වන අපට ඇති ලොකුම ආඩම්බරයයි. ලොකුම සැනසිල්ලයි කියනවා. පොත පටන් ගන්න එහෙම තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ මිනිසියෙක්. හැබැයි නිකාම් මිනිසියෙක් නෙවෙයි, උත්තරීතර මිනිසියෙක්. උන්වහන්සේ ඇත්තටම ඊටම සරල සාමාන්‍ය අදහස් වලින් වචන වලින් කියනවා හරි ප්‍රසන්න ජීවිතයක් ගත කරපු මහා කරුණාවෙන් මතුවෙච්ච ප්‍රියමනාපකම ප්‍රසන්නකම මහා කරුණාවෙන්ම මතුවෙච්ච සංවේදී බව බුදුහාමුදුරන්ගේ චරිතයෙන් ඊට පුළුල් හැටියට නිරූපණය වෙනවා. ප්‍රසන්න ප්‍රියමනාප අපූර්ව ගති පැවතුම් ඇති ඊටම නිහතමානී මම පොඩ්ඩක් නවත්තලා නිහතමානී කියන එක ගැන කියන්න ඕනේ. නිහත ගැන දුරු කරලා. මානී කියන්නේ මානය. තණ්හා මාන දිට්ඨි දුරු කළේ බුද්ධ ආදී රහතන් වහන්සේලා. සාමාන්‍ය අපේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට නිහතමානී කියන කිච්චර හරි නෑ. අපේ මේ කරණිමෙත් සූත්‍රය කියන්නේ අනතිමානී. අතිමානයෙන් තොරයි. අපි කාලඟත් මානය තියෙනවා යම් ප්‍රමාණයකට. ඒක සමහර විට සංසාරේ ජීවත් වෙනකොට පොඩ්ඩක් තියෙන්න තුනේ වගේ. ඉතින් මානය අතිමානයෙන් තොර වුණාම ප්‍රමාණවත්. ඉතින් බුද්ධ ආදී උතුමන් නිහතමානී තණ්හා මාන දිට්ඨි සම්මුලින් දුරු කරලා. ඉතින් බුදුරජාණන් වහන්සේ තරම් නිහතමානී කෙනෙක් ප්‍රියමනාප ශාස්ත්‍රවරයෙක් නිහතමානී ශාස්ත්‍රවරයෙක් ප්‍රසන්න ශාස්ත්‍රවරයෙක් අපූර්ව ආදර සපයන ශාස්ත්‍රවරයෙක් ශ්‍රාවකයන්ට ප්‍රජාවට ඒ බඳු නායකත්වයක් දුන්න ශාස්ත්‍රවරයෙක් හොඳ මඟ පෙන්වීමක් කරපු ශාස්ත්‍රවරයෙක් ආගම් පිළිබඳ ඉතිහාසයේ තවත් ඉන්නවද කියන එක සැකයි. මිනිසියෙක් වශයෙන් කරුණාවේ හා ප්‍රඥාවේ ජීවමාන මූර්තිය බුදුහාමුදුරුවෝ. ඉතින් ඒ කරුණාවෙන් මතුවෙන ප්‍රසන්න ප්‍රියමනාප මෛත්‍රී සහගත ආකර්ෂණීය බව බුදුහාමුදුරන්ගේ තිබුණා. ඒ චරිතය තුළ සූත්‍ර පිටකේ හැම තැනින්ම බොහෝ තැන්වලින් මේ කාරණේ මතු කරන්න පුළුවන්. නිදසුන්. ඊළඟට ප්‍රඥාව, මහා ප්‍රඥාවෙන් පිරිපුන් චරිතයක් මේ බුදුහාමුදුරන්ගේ චරිතයේ ජීවිතය චින්තනය කියන බව උන්වහන්සේගේ ධර්මයෙන් දහස් වතාව සහතික වෙනවා. ඉතින් මේ කරුණාවේ හා ප්‍රඥාවේ ජීවමාන මූර්තිය වුණ ඊට ප්‍රසන්න ප්‍රියමනාප ආකර්ෂණීය මිනිසෙකු හැටියට ලෝකේ ජීවත් වුණ දහස් සංඛ්‍යාත ගිහි පැවිදි ශ්‍රාවක පිරිසකට ආචාර්යව කටයුතු කරපු අසිරිමත් ශාස්ත්‍රවරයෙක් බුදුහාමුදුරුවෝ. ඒක දෙකක් නෑ. උන්වහන්සේගේ චර්යාවන් ගැන අපිට බොහෝ දේවල් කතා කරගන්න. මම ආරම්භයේට මේ එක දෙයක් කියන්නම්. අපූර්ව චරිතයක් බුදුහාමුදුරුවෝ. අපේ බණ පොතේ තියෙනවා එක දවසක් බුදුරජාණන් වහන්සේ හම්බුණ ගහෙන්න බ්‍රාහ්මණෙක් ආවා. අක්කෝස. එයා භාරද්වාජ ගෝත්‍රයට අයිති බ්‍රාහ්මණෙක්. එයාට ආරංචියක් ලැබිලා තිබ්බා. ආරංචියක් ලැබුණා. ඒගොල්ලන්ගේ ගෝත්‍රයට අයිති භාරද්වාජ බමුණෙක්. බමුණුකම අත්හැරලා, බමුණු දහම අත්හැරලා බෞද්ධයෙක් වුණා කියලා. මේ ආරංචිය එනකොට අක්කෝස භාරද්වාජ බ්‍රාහ්මණය හරියට තරහ ගියා. හරි තරහ ආවා, හරි ගියා, හරි බොහොම කේන්ති ගත්තා එයා. වහාම නැකිට්ටා. කෙලින්ම මම සමන බෞද්ධ ගෞතමයන් වහන්සේ දෙකක් කතා කරනවා. මොකද්ද මේ වැඩේ? ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට බැන්නා. බැන්නේ මේ අසභ්‍ය වචනයෙන් හා පරුස වචනයෙන් කියලා පෙළේ තියෙනවා. අසභ්‍ය වචනයෙන් හා පරුස වචනයෙන් බැන්නේ. ඉතින් ගණේගම නායක හඳුනගන්න බුදුහාමුදුරුවෝ පොතේ නම් කියනවා අසභ්‍ය වචනයෙන් පරුස වචනයෙන් බැන්න කියන සත්තුන්ගේ නම් කියන්න ඇති කියලා. මිනිස්සුන්ට සත්තුන්ගේ නම් කියලාත් බයිනවනේ සමහර ලාවට. එක එක්කෙනාට ප්‍රසිද්ධ වශයෙන් බූරුවා කියනවා සමහරුන්ට. මිනිස්සුන්ට තව මිනිස්සු කියනවා ගෝනා කියනවා. මේ ඉතින් ඒ වගේ සත්තුන්ගේ නම් කියලා බනින්න නැති කියලා අපේ මේ ගණේගම නායකරු කියනවා. සාවධානව සහ උපේක්ෂා සහගතව සහ ඉවසිලිමත්ව ප්‍රසන්න භාවයේ වෙනස් නොවි බුදුහාමුදුරුවෝ මේ සාන් දීගෙන හිටියා. අක්කෝස බමුණා වැන්නා. දොස් කිව්වා. එයාගේ මිත්‍රෙක් මේ බෞද්ධෙක් වුණා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟ ආවර්තනී මායාවක් නැහැ.
මිනිස්සු බුදුදහමට වඳව ගන්නේ නැහැ. එන එකට ආපහු ඵලයල්ලා කියන්න බෑනේ. අඳුරෙන් ආලෝකයට එනවා නම් කවුරු හරි ආපහු අඳුරට පන්නන්න බෑනේ. ඉතින් කොහොම හරි මේ බැනලා සෑහෙන වෙලාවක් බැන්නට පස්සේ බුදුහාමුදුරු කතා කළා. දැන් ඔබ හුඟක් කතා කළානේ. දැන් මමත් කතා කරන්නම්කෝ. මම ප්‍රශ්නයක් අහන්නම්. භාරද්වාජ ඔබේ නිවහනට දුර බැහැරින් ඥාති මිත්‍රාදීන් ආවොත් මොකද කරන්නේ? ඉතින් රස ඇති ප්‍රියමනාප කැවිලි පෙවිලි හදලා යත්තන්න සංග්‍රහ කරනවා. අපි කැමති දේවල් වලින් යත්තොන්ට සංග්‍රහ කරනවා. එන ඥාති මිත්‍රාදීන්ට. හොඳයි. යාපු ඥාති මිත්‍රාදීන්ගේ දුන්නේ පිළිගත්තේ නැත්තම් පිළිගන්නපු ඒවා පිළිගත්තේ නැත්තම් හත්තේ නැත්තම් ඉතින් අපි යුක්තිය දිනා අය. ඒ එහෙම ඉතුරුයි අපි යුක්තිය දිනවා. එහෙමද? දැන් ඔය ඔබ කියාපු සතුන්ගේ නම් හැම කියන්න ඇතිනේ. ඔය අසභ්‍ය ප්‍රලාප එකක්වත් මම පිළිගත්තේ නැහැ. එයා තමුන්නාන්දේට ඉතුරුයි දැන් ඉස්සරහට. භුක්ති විඳින්න වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ ඇතෙම ආපහු කෝප වෙන්නේ නැතුව හරි ඉවසිලිමත්ව හරි ප්‍රසන්නව හරි ප්‍රියමනාපව හරි අපූර්ව උත්තරයක් දුන්නේ. භාරද්වාජ ගෝත්‍ර බමුණා තවත් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ඉතින් භාරද්වාජ ගෝත්‍ර බමුණාට කිව්වා කේවිලා තියෙන්නේ දැන් බුදුහාමුදුරන්ට භාරද්වාජ ගෝත්‍ර බමුණා සතෙක්ගේ නමක් කියලා බැන්නා නම් ඒක අපහු එයාටම ආරෝපණය වෙනවා දැන්. එයාම පිළිගන්න ඕනේනේ. අර කියපු සත්තුන්ගෙන් මොකෙක්ගේ හැරේ නමක් කිව්වා නම් ඒ නම දැන් එයාට වැටෙනවා බූරුවා හරි මොනා හරි මොකක් හරි. ඔබම භුක්ති විඳින්න කියලා කිව්වා. මෙන්න මේ විදිහටයි බුදුහාමුදුරු කටයුතු කළේ. මේ විදිහේ මේ කතාන්තරයෙන් බුදුහාමුදුරන්ගේ කොහොමද කටයුතු කරේ කියලා හේදරව වෙනවා. කෝප වුණේ නැහැ, ගැටුනේ නැහැ, ප්‍රතිචාර දැක්ුවේ නැහැ. කොච්චර ඉවසිල්ලක් තිබුණාද කියලා පේනවා. කොයිතරම් මේ උපක්‍රමශීලීද කියලා පේනවා. අවස්ථාවෝචිත, ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තද කියලා පේනවා. ඉතින් මේ ඒ විදිහේ අපූර්ව ශාස්ත්‍රවරයෙක් අපූර්ව චරිතයක් බුදුරජාණන් වහන්සේගේ චරිතය. අපිට සූත්‍ර පිටකයේ බොහෝ නිදසුන් කියන්න පුළුවන් මේ බුදුහාමුදුරන්ගේ සුවිශේෂ. අපි කවුරුත් දන්න කරුණාව, මෛත්‍රිය, සුනීතර සෝපාකට පිටවීම වගේ දේවල් ඉතින් ඉස්කෝලේ ඉඳලා පුංචි කාලේ ඉගෙන ගත්තා. ඉන් එපිටට ටිකක් ගියාම ඈතට ගියාම පෙළ සූත්‍රාන්තයන් දිහා බැලුවාම ඔය බුදුහාමුදුරුවන්ගේ කරුණා ප්‍රඥා දෙක තෝරන්න හුඟක් කියලා තියෙන කතාන්තර පෙළේ තියෙනවමත් නෙවෙයි අටුවාවේ ආදී තියෙනවා. වරදක් නැහැ, හොඳයි. ඉතින් මේ අපූර්ව දේවල් බුදුහාමුදුරුවෝ ගැන අපිට කතා කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේට ආක්‍රෝෂ පරිභව කරපු, නිନ୍ଦා අපහාස කරපු විවිධ චරිත මතක් කරද්දී මට මතක් වුණා අපේ හාමුදුරනේ මේ කතාව මතක් කළේ මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ දොරමඩලා වැඩසටහනේදීමයි. උන්වහන්සේ දිනක් වැඩම කළාලු අපවත් වී වදාළ අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න පන්සලට වැඩම කරන අවස්ථාවේ නායක හාමුදුරුවෝ පොතක් ලියමින් ඉන්නවලු. ඉතින් අබේතිස්ස හාමුදුරුවෝ විමසුවලු මොකද්ද නායක හාමුදුරුවනේ මේ පොත? මම මේ දේවදත්ත හාමුදුරන්ට ස්තුති කරන්න පොතක් ලියනවා. මේ බුදුහාමුදුරුවෝ ගැන පොත් ලියන්නේ, මහරහතන් වහන්සේලා ගැන ගුණවත් ශ්‍රේෂ්ඨ උතුමන් ගැන පොත් ලියන්නේ. මේ දේවදත්ත හාමුදුරන්ට ස්තුති කරන්න මහානායක හාමුදුරුවෝ පොතක් ලියනවලු. ඉතින් මොකද කියලා අහපුවාම බලන්න දේවදත්ත හාමුදුරුවෝ මේ වැඩ ටික නොකළා නම් බුදුහාමුදුරුවන්ගේ මේ මහා ගුණ කදම්බේ අපට මතුවලා පෙනෙයිද? ඒ හින්දා අර නිନ୍ଦා අපහාස කරපු, ආක්‍රෝෂ පරිභව කරපු, අපහාස කරපු අයට ස්තුති කරලා පොතක් ලියනවලු මහානායක හාමුදුරුවෝ. බලන්න ඒකත් හරි වටින වැඩක් නේද? මේ වගේ දේවල් කරන්නනේ මේ ගහන්න පහර දෙන්නනේ මේ ಗುಣ කදම්බේ මතුනේ. අපි කතා කරන්නේ බුදුහාමුදුරුවෝ ගැන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් අපේ මහාචාර්ය අවසරයි දේවාලයේගම මේදානන්දා විධාන නායක මාහිමිපාණන් වහන්සේගෙන් নমස්කාර පෙරදරිව ඒ වගේම මා ප්‍රිය සම්මිත්‍ර අපේ මහාචාර්ය මල්වානේ චන්ද්‍රරත්න පඬිතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අසන්ත මහත්තයා බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ
ඔක්කාක රජපරපුරේ ඉපදිච්ච කෙනෙක්. උන්වහන්සේ පිළිබඳ ඓතිහාසික තොරතුරු තියෙනවා. මූලාශ්‍රයන් තියෙනවා. ඒ මූලාශ්‍රයන් ප්‍රාථමික මූලාශ්‍රයන් ප්‍රයිමරි සෝසස් හැටියට ඉතිරි වෙලා තියෙනවා. ඒතර උන්වහන්සේගේ ගෝත්‍රය ගෞතම. ඒ ගෞතම ගෝත්‍රයේ ගෝතමලා ගෝතමීලා හිටිය බව අපි සාහිත්‍යයෙන් දන්නවා. ඔක්කාක තමයි ශාක්‍ය වංශය ශාක්‍ය වංශයේ ඔක්කාක තමයි රාජකීය පරම්පරාව. ඒ ඔක්කාක රාජකීය පරම්පරාව කුමන ආකාරයකක්ද කියන එක ගැන මේ වෙනකොට පර්යේෂණාත්මක හැදෑරීම් තියෙනවා. ඔය ඊජිප්තුවට ගිහින් බලාපුවාම ඊජිප්තුවේ හැමතැනම වගේ පූසංගෙයි කාක්කංගෙයි පින්තූර හදලා තියෙනවා ලොකු කළු ගල් වලින්. කළු පාට ගල්. කළු ගල් වෙන්න ඇති තද කළු. කපුටන්ගේ. ඒවා කාක ගෝත්‍රිකයන්ගේ. ඒතර ලංකාවෙත් හිටියා කාක වන්න තිස්ස රජුරු. එතකොට අපිට නෑදෑකම් තියෙන කැලණියේනේ. එතකොට කාකවන්න තිස්ස රජුරෝ කාවන් තිස්ස. ඒතර කාක්කා වර්ණය කරගත්ත කාක්කා වර්ගය කරගත්ත પરම්පරා තිබිලා තියෙනවා. එතකොට ගෞතම ගෝත්‍රය කියලා කියන්නේ ගවයන් පිදු එහෙම නැත්නම් ගවයන් තමන්ගේ ලාංඡනය වශයෙන් පාවිච්චි කරපු ගෝත්‍ර විය හැකි. ඒ කෙසේ වෙතත් බුදුහාමුදුරුවන් අනුස්මරණය කරන අද දවස වෙනකොට මේ වෙසක් පුන පොහොයදාට පහවදා අද දවස 2021. එතකොට මේක වැරදි. මේ 2021 වෙසක් කියලා කිව්වොත් එහෙම වැරදි. මේක 2565 වෙනි වෙසක්. එහෙමයි කියන්න ඕන. එහෙම නැතුව මේක 2021 වෙසක් කිව්වොත් එහෙම ඒක වැරදි. ඒක වැරදි වෙන්නේ ලෝකයේ කාලමානක නිර්ණායකයන් තියෙනවා. කාලමානක ශාස්ත්‍රීය නිර්ණායකයන් අතර බුද්ධ වර්ෂ භාවිතය, ක්‍රිස්තු වර්ෂ භාවිතය, මායා කැලෙන්ඩරය, සක රාජ වර්ෂ ප්‍රමාණයන් වගේ ප්‍රමාණයන් ශාස්ත්‍රීය කාල නිර්ණායක ගණනය කිරීම හැටියට ලෝකේ හඳුනාගෙන තියෙනවා. ලෝකේ ඉතා විශිෂ්ට රජ කෙනෙක් තමයි සක රජුරුව. සක රජුරුව තමයි ලෝකයේ ගෝලය සහ ලෝක ගෝලය නොවන ග්‍රහක සහ ග්‍රහගෝලයන් පිළිබඳ දුර ප්‍රමාණයන් මැනලා එකී මානකයන්ගේ දුර ප්‍රමාණයෙන්ම කිසියම් සත්වයක් උපදිනකොට දිනයට තැනට සහ වේලාවට අනුකූලව කේන්ද්‍රගත වෙනකොට මේ ගෝලාකාර වස්තුන්ගේ පිහිටීම ගණනය කරලා අඳින්න පුළුවන් තරමේ දැනුමක් තිබිච්ච රජ කෙනෙක්. මේ රජුරුව තමයි සක රාජ වර්ෂ හැදුවේ. එතකොට ඒක භාවිත වෙන්නේ දැන් මේ කාලේ වෙනකොට ඔය ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අදාළ. බුද්ධ වර්ෂ භාවිත වෙන්නේ අද වෙනකොට මේ පත්‍රවල හෙඩින් එක ගාව දෙපැත්තේ දානකොට ඉඳලා හිටලා පාවිච්චි වෙනවා. පන්සල් වල සන්නස් පත්‍ර තුඩපත්වල පාවිච්චි වෙනවා. එහෙම නැත්නම් විහාරස්ථාන ආශ්‍රිත දායක සභා කුලගණ සමිතිවල වාර්තාව ලියනකොට ශ්‍රී බුද්ධ වර්ෂ ප්‍රමාණයෙන් කියන එක පාවිච්චි වෙනවා. හැබැයි සුද්ධ ලංකාවට ඇවිදින්න ගිවිසුම ප්‍රකාශයට පත් කළේ 1815 මාර්තු මාසේ 2 වෙනිදා. ඊට පෙර තිබිච්ච රට නෙමේ දැන් තියෙන්නේ. ඒතර සුද්ධෝ එන්න කලින් මේ රටේ තිබුණු අධ්‍යාපනය නෙමේ දැන් තියෙන්නේ ඉස්කෝල අධ්‍යාපනයක්. ඊට පෙර තිබිච්ච බුද්ධ ආගම නෙමේ දැන් තියෙන්නේ වෙන බුද්ධ ආගමක්. ඊට පෙර තිබිච්ච ඖෂධ සහ ඊට පෙර තිබිච්ච සෞඛ්‍ය ප්‍රතිපත්තිය නෙමේ දැන් තියෙන්නේ වෙන සෞඛ්‍ය ප්‍රතිපත්තියක්. ඊට පෙර තිබිච්ච පාණ්ඩිත්වය නෙමේ දැන් තියෙන්නේ වෙන උගත්කමක්. ඊට පෙර තිබිච්ච සංවර්ධනය නෙමේ දැන් තියෙන්නේ වෙන සංවර්ධනයක්. මේ අතර එකක් තමයි මීට සුද්ධ ලංකාවට එන්න කලින් පාවිච්චි වෙච්ච එකක් තමයි බුද්ධ වර්ෂ ප්‍රමාණය. දැන් අපි ඒක අවප්‍රමාණ කරගෙන තියෙනවා. අපි ඒ හින්දා බුද්ධ වර්ෂයෙන් කතා කිරීම අපේ උරුමයක් හැටියට හිතලා ඒ උරුමය පාවිච්චි කරන එක නැවත නැවත කරන්නට අවශ්‍යයි. දැන් අපි දුර ප්‍රමාණයක් කියනකොට මෙතන ඉඳලා අතෙන්ට කොච්චර දුරද කිව්වහම කිලෝමීටර් 5යි 70 භාගයයි කියලා කියන්නේ. කිලෝමීටර් 5යි 70 භාගයයි කියලා කිව්වහම ඒක දෙකක්. උස කොච්චරද කියලා අහපුවාම අඩි 5යි සෙන්ටිමීටර් 9යි කියලා අපි එහෙම කියන්නේ මිනුම් වර්ග දෙකක්. ඒක නිසා මේ 2021 වෙසක් නෙමෙයි. 2021 මැයි මාසේ. හැබැයි ක්‍රිස්තු වර්ෂ පටන් ගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ ඉඳලා. බුද්ධ වර්ෂ පටන් ගන්න බුදු පියාණන් වහන්සේගේ පිරිනිවනේ ඉඳලා. එතකොට
පිරිනිවනේ ඉඳලා මෙහාට පටන් ගන්නකොට බුද්ධ වර්ෂ යේසුස් වහන්සේගේ උපතේ ඉඳලා ගණනය කරපුවාම ක්‍රිස්තු වර්ෂ. එහෙම ගත්තාම මේ තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2021. බුද්ධ වර්ෂ ගත්තාම ඊයේ පෙරේද වෙනකන්ම 2564 අද 2565. එතකොට මේ ගණනය කිරීම සිද්ධ වෙනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ එන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 543යි මාස 7කට පස්සේ. එහෙම ගත්තහම බුද්ධ වර්ෂ මේ 2565 වෙසක් පටන් ගත්තේ ඊයේ. මේ වෙසක් මාස ඉවර වෙන්නේ පොසොන් මාසේ පොය දවසට ඉස්සරලා දවසට. ඒ හින්දා මේ දෙක සමාන්තර සමරේකීය නෑ. ඒක නිසා වෙසක් නම් 2565. මැයි නම් 2021. එහෙනම් 2021 වෙසක් කියලා කියන්න බෑ. අපි බුද්ධ ජයන්තිය සැමරුවා 2500. සම්බුද්ධත්ව ජයන්තිය සැමරුවා 2550යි. දර බුද්ධ ජයන්තිය සැමරුවේ මීට අවුරුදු 64කට කලින්. ඒ 1956. 56 කියලා කියන්නේ ඉතින් ලොකු වර්ෂයක්නේ. 56 පෙරළිය 56 දරුවෝ වගේ ලොකු ජයග්‍රහණයක් ලබාපු ඒ SWRD බණ්ඩාරනායක මහත්තයා ජයග්‍රහණය ලබාපු කාලේ. එතන ඓතිහාසිකයි 1956 ඒකේ තමයි බුද්ධ ජයන්තිය එන්නේ. ඒ කාලේ මම ජීවතුන් අතර හිටියේ නෑ. අපේ පඬිත හාමුදුරුවෝ මෙතන ඉන්න නැත්තන්ගෙන් ජීවතුන් අතර වැඩ ඉන්න ඇති. බුද්ධ ජයන්තිය. ඊට පස්සේ අපේ කාලේ තමයි සම්බුද්ධත්ව ජයන්තිය මේට අවුරුදු 14කට කලින් 16. ඒක සම්බුද්ධත්ව ජයන්තිය. ඒක නිසා බුදුහාමුදුරුවන්ගේ මේ ඓතිහාසික භාවය පිළිබඳ ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. මේක ඉතිහාසයට සහ පුරාවිද්‍යාවට අයිති කාරණාවක් වුණත් මේ බුදුහාමුදුරුවෝ ඉතාමත්ම ඓතිහාසික මානවයෙක් මිනිසෙක්. රාජකීය පුත්‍රයෙක් වෙන්න පුළුවන්. රජ කෙනෙකුගේ පුත්‍රයෙක් කියලා කිසේ වෙතත් රාජකීය පරම්පරාවක කෙනෙක්. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ අසිරිමත් මානව භාවය අපේ පඬිත හාමුදුරුවෝ පළවෙනියෙන්ම සඳහන් කළා ගණේගම නායක හාමුදුරුවන්ටත් පින් දෙමින්. මේ අසිරිමත් මානව භාවය හරීම ලස්සනට මම කියවලා තියෙනවා ධම්මපදේ. මම මේ පිටු 5ක විතර වගේ ටයිප් පිටු 5ක විතර වගේ ලිපියක් ලියලා තිනවා ධම්මපදයෙන් නිරූපිත බුදුහාමුදුරුවෝ කියලා. හරිම ලස්සනයි කොච්චර ආස්වාදනීයද කියනවා නම් ධම්මපදයේ ගාථා ටික මොකද පඬිත හාමුදුරුවෝ නිවැරදිවම කිව්වා වගේ ත්‍රිපිටක මූලාශ්‍රයන්ගේ භාෂාව පිළිබඳ නිර්ණායකයන් නිශ්චය කරගෙන ගියාම අතීතම භාෂා විලාශයෙන් රචනා කරපු අට්ටක පාරායන වග්ග ධම්මපද වගේ කොටස් අතිශයින්ම පෞරාණික විශ්වසනීය තථාගත දේශනා. එතකොට තරමක වෛදික භාෂා ලක්ෂණ ප්‍රාකෘත භාෂා ලක්ෂණ ඔක්කොම තියෙනවායි. මේකේ තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරපු තැන් අතර මල් ගැන, මල් සුවඳ ගැන, අස්සයෝ ගැන, අස්සයන්ගේ වලිගේ තියෙන අර මොනවාද කේශ ගැන, ඊට අමතරව වළඳ ගැන, කුස්සිය ගැන, ඊතල ගැන තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා නිදර්ශන හැටියට මේවා ගන්නේ සාහිත්‍යයෙන් කියවලම නෙමේ වග තේරෙනවා අය කියවලා තියෙන විදිහට. ඊතලයක් මහ පොළොවට වැටිලා ඇනිලා මලකඩ කාලා වැඩකට නැතුව තියෙන ඊතලයක් දිහා බලලා තථාගතයන් වහන්සේ නිදර්ශන කරනවා මිනිස්සු මේ තමන්ගේ ලෝකයෙන් අරගත්ත දේවල් ලෝකයට නොදී නිකාම්ම භුක්ති විඳලා නිකම්ම මැරලා යන එක හරියට මේ ඊතලේ වගේ කියලා. ඇයි කිසිම වැඩකට අරින්නේ ඊතලේ හදන්න ඕන, ඊතලේ පනපවන්න ඕන. ඒත් මේ ඊතලේ නිකම් බිමට වැටලා නිකම් ඇනිලා නිකම් මලකඩ කාලා යනවා මේ සමහර මිනිස්සු නිකම් මලකඩ කාලා නිකම්ම මැරෙනවා වගේ කියලා. තවත් තැනකදී බුදු පියාණන් වහන්සේ මේ දබ්බී සූපර සංයත හොද්දේ තියෙන
හැන්ද වගේ කියන කොච්චර ගුණවන්තයෙන් ආශ්‍රය කළත් කවදාක්වත් ගුණය උකහා නොගන්නා තැනැත්ත හරියට හොද්ද කොච්චර රහ වුණත් හොද්ද තියෙන හැන්ද වගේ හැන්දට හොද්ද රස තේරෙන්නේ නෑ වගේ කියලා. ඒතර හොද්දක් දැක්කේ නැති බුදුහාමුදුරුවන්ට පුළුවන් දෙයක කියන්නේ. ඒතර හොද්ද හා හැන්ද කියලා කියන එක ආත්මීය අත්දැකීමක් ලෙස නොදුටු නොවිඳි කෙනෙකුට පුළුවන් දේ කාරණාව කියන්නේ. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ ආකස්මික දිව්‍යමය චරිතයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ අද වෙනකොට සංවර්ධනය වෙනකොට කතා ගොඩාක් වර්ධනය වෙන කතා ගොඩක් එක්කනේ ඉන්නේ. එතකොට ලලිත විස්තරයේ බුද්ධ චරිතය අපි කියවලා තියෙනවා. සද්ධර්ම පුණ්ඩරීක බුද්ධ චරිතය අපි කියවලා තියෙනවා. අවසාන වශයෙන්ම ජයසේකර අබේරුවන් මහත්තයා දහම් පාසලට ලියාපු බුද්ධ චරිතයත් අපි කියවලා තියෙනවා. එහෙම බලාගෙන ගියාම බුද්ධ චරිතයේ මූලාශ්‍රයන් ප්‍රාථමික මූලාශ්‍රයන් පාලි ආදි බෞද්ධ පාලි මූලාශ්‍රයන් කියවලා බලාපුවාම උන්වහන්සේගේ හැබෑ මානව භාවය හොයාගන්න පුළුවන්. හැබැයි සංස්කෘත සාහිත්‍ය ආශ්‍රයෙන් ලලිත විස්තරයේදී සද්ධර්ම පුණ්ඩරයේදී බුදුහාමුදුරුවෝ දිව්‍යමයයි. බුදුහාමුදුරුවෝ උඩින් වඩිනවා මහ පොළොවේ අඩිය තියෙන තැන්වල මල් පූදිනවා. ඉතින් අන්න එහෙම මේ මනුෂ්‍ය භූත තථාගත චරිතය දිව්‍යමය තථාගත චරිතයක් බවට පත් වුනහම ඒ දෙක අතරමැද තියෙන දිව්‍යමය සහ මනුෂ්‍ය භූත හෝ අදිමානුෂික වන කාරණාත් එක්ක නූතන පාඨකයා යම් අභව්‍ය මනසකට එනවා. ඒ හින්දා ටිකක් සුද්ධ පවිත්‍ර කරගත යුතුව තියෙනවා. ඊළඟට තමයි බුදු පියාණන් වහන්සේ අද අපි දකින්නේ S2කින් පින්තූර වලින්නේ. එතකොට බුදුහාමුදුරුවන්ගේ පින්තූරය ඇන්දාය කියලා කියන පොඩි සටහනක් නැත්තේ නෑ. ආදි සාහිත්‍යයවල ඒ උනත් බුදුහාමුදුරුවෝ දැක්ක කෙනෙක් පිළිමේ හදලා නැහැ. පිළිමේ හදපු කෙනෙක් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. ඒතර ප්‍රතිමාව කියලා කියන්නේ වාස්තු ශාස්ත්‍රීය නිර්මාණයක්. ඒතර පිළිම හදන එක පිළිබඳ බිම්බමාන එතකොට මංජුශ්‍රී භාෂිත වාස්තු ශාස්ත්‍ර ආදි කෘති තියෙන පරණ කෘති තියෙන පිළිම හදන විදිහේ ශාස්ත්‍රය. ඒක උත්තම නවතාල දසතාල ආදි වශයෙන් විවිධ ඒ පිළිබඳ මේ විද්වතුන් ඕනතරම් පොතපත සිංහල ඉංග්‍රීසි දෙකෙන් ලියලා තියෙනවා. ඒ හින්දා බුදුහාමුදුරුවෝ පින්තූරකින් දකින්න බෑ. දකින්න පුළුවන් පින්තූරයක් වශයෙන් දැනට අපි ගාව තියෙන්නේ සමාධි ප්‍රතිමාව. සමාධි බුද්ධ ප්‍රතිමාවේ සිවුර නෑනේ. සමාධි බුද්ධ ප්‍රතිමාවේ සිවුර සලකුණක්සේ තියෙන. සිවුරේ මෙහුම් පාරවල් නෑ. ඒතර බුදු පිළිම වහන්සේගේ හිස උනත් අර විසිතුරු විචිත්‍රවත් නෑ. හැබැයි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මූණේ ඒ එන සිනහව දිහා බොහෝ වෙලා බලාගෙන ගියාම අන්තර්ගත කරලා තියෙනවා ඒ ගල ඇතුළට කරුණාව මෙත් මුදිතා කරුණා දාරා ගලාගෙන එනවා අඩවන් වූ දෙනෙතින්. ඒක නිර්මාණයක්. ඒක නිසා මේ නිර්මාණශීලී නිර්මාණකරුවෝ ප්‍රබන්ධකරුවෝ හරි ලස්සනට බුදුහාමුදුරුවෝ හදනවා. එහෙම කරන ඒ බුදුහාමුදුරුවන් ඇත්තටම මිනිස් කයක් තිබිච්ච බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ඇවිදපු විදිහ ගැන කතා කරනවා මම ඒක මට වඩා ඇත්තටම ලස්සනට කියන්න පුළුවන් අපේ දේවාලගම පණ්ඩිත හාමුදුරන්ට. කකුල් දෙක රිදෙනවා මට හරි අමාරුයි. මම දැන් වාඩි වෙලා ඉන්න ඕනේ. මට තිබහයි වතුර චුට්ටක් ගේන්නකෝ. මෙන්න මෙතනින් සිවුර නමලා තියන්න මම පොඩ්ඩක් හේතු වෙලා ඉන්නම් මං ඇලවෙන්නම් කියලා කියාපු හෘදයාංගම කතාබහ මට වඩා ලස්සනට කියන්න පුළුවන් අපේ දේවාලගම පණ්ඩිත හාමුදුරුවන්ට. ඉතින් ඒ මිනිස් බුදුහාමුදුරුවෝ දරුවෙක් වශයෙන් ඉපදිලා සෙල්ලම් කරලා ඔය බගු කිම්බිල දේවදත්තලත් එක්ක ඒකට සෙල්ලම් කරලා ඊට පස්සේ ආස්සෝ රේස්ද ආස්සෝය පදින එකද ඈත්තු පදින එකද පුරුදු වෙලා එතකොට ධනුෂ් ශිල්පය ඉගෙනගෙන හොඳ ශක්ති සම්පන්න ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුක්ත ලස්සන මනස්කාන්ත රූ සපුවකින් තිබිච්ච කොණ්ඩේ පිට මැද්දෑවට එනකන් දිගට වැවිච්ච නාහෙ ලොකු අඩි 6ක් විතර උස සුදුම සුදු තරුණෙක් මවා ගම්මුකෝ අපි. උඩුකය ස්වර්ණාභරණ විභූෂිතව සිටින්නා වූද යට කයට ලස්සනට කසීසලු හැඳගත්තා වූද අඩියක් විතර වගේ දිග යටිපතුලක් තියෙනා වූද
කොණ්ඩේ පිට මැද්දට වැටෙන්නා වූද පොඩ්ඩක් උස මුහුණ තියෙන්නා වූද රූමත් ජව සම්පන්න වේගයෙන් දුවන්න පුළුවන් අස්සය දුවන වේගයට දුවලා ගිහින් අස්සයට පනින්න පුළුවන් තරුණයෙක් හිතාගම්මකෝ අතේ ඊතලයකුත් තියාගෙන. ඒ අපේ බුදුහාමුදුරුවන්ගේ බෝසත් කතාව. ඊට පස්සේ තමයි හසන්ත මහත්තයා ඒ බෝසතාණන් වහන්සේ රිග් යජුර් ශාමන් අතර්වන් ආදී කොට ඇති සංහිතාද බ්‍රාහ්මණද ආරණ්‍යකද උපනිෂද් කියන වේදාන්ත දර්ශනයද එතකොට වේදාන්ත දර්ශනයේ තියෙනා වූ වේදාන්ත වෛශේෂික න්‍යාය මීමාංශා ආදී ශාස්ත්‍රද හදාරලා ජ්‍යෝතිෂය වෛද්‍ය ශාස්ත්‍රය ගණිතය මිනිතය පුරාතත්ත්ව ශාස්ත්‍ර සියල්ල හදාරලා දැනුවත් වෙන්නේ. ඒ දැනුවත් වෙනකොට තමයි ක්‍රිස්තු පූර්ව 6 ಭಾರತ දේශයේ හිටපු මහ දැවැන්ත දාර්ශනික ප්‍රපංච සාකච්ඡා කරපු විශාරදයින් ගාවට යන්නේ. ගිහින් සාකච්ඡා කරන්නේ. එහෙම වෙච්චාම මේ බුදුහාමුදු බෝසතාණන් වහන්සේ අධ්‍යාපනික හා ශාස්ත්‍රීය දාර්ශනික පුද්ගලෙක් වෙනවා. අධ්‍යාපනික හා දාර්ශනික ශාස්ත්‍රීය චරිතයක් බවට පත් වුණාට පස්සේ රජකමේ ඉන්නේ නැතුව යන්න වෙනවනේ ඉතින්. දැන් අපි නිකන් හිතන්නකො හොඳට සල්ලි තියෙන තාත්තා කෙනෙකුගේ ඉගෙන ගන්න පුතෙක් වෙච්චාම තාත්තා කියනවා මේ බිස්නස් බලාගෙන හිටපන් කියලා. කිව්වහම පුතා කියනවා නෑ මට යන්න ඕන පිටරට ගිහින් ඉගෙන ගන්න ඕන මට පර්යේෂණ කරන්න ඕන. එතකොට එයා ස්ටඩි ලීව් දාලා යනවනේ. ඒ වගේ බුදුහාමුදුරුවන්ට මේ රජකම ලොකු නොඋනේ ඊට වඩා ලොකු වන මේ දාර්ශනික භාවයට ගවේෂණාත්මකව කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී කියන ගවේෂණයක් මේක රිසර්ච් එකක් පර්යේෂණයක් කරන්න යන්න සිද්ධ වුණා. එතකොට ආර්ය පර්යේෂණය සඳහා යන්න ඕන වුණා. එහෙම යන්න ඉතින් ස්ටඩි ලීව් දාන්න එපායි. එහෙනම් නිවාඩු ඉල්ලුවා නිවාඩු දුන්නේ අස් වෙලා ගියා. දැන් ස්ටඩි ලීව් දුන්නාම ඉල්ලුවාම දෙන්නේ නැත්නම් රෙසිග්නේෂන් නෙමෙයිද දෙන්නේ. හින්දා ඉල්ලා අස් වෙලා ගියා. ගිහින් මේ ආර්ය පර්යේෂණය කරලා ඉවරනාට පස්සේ පර්යේෂණ ප්‍රතිඵලය අරගෙන තමයි බුදු පියාණන් වහන්සේ හැටියට එන්නේ. ඒ අපේ බුදුහාමුදුරුවෝ. ඒ අපේ හාමුදුරනේ මට මතක් වුණා මේ මැදිරියේම කලකට පෙර අපවත් වී වදාළ අතිපූජ්‍ය බෙල්ලන්ගල විමල රතන නායක ස්වාමීන් වහන්සේත් වැඩම කළ බෞද්ධ මහා පුරුෂ සංකල්පය පිළිබඳ දොරමඩලාව වැඩසටහන බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිබඳ බෞද්ධ මහා පුරුෂ සංකල්පය කියලා බෞද්ධ කියලා දාලා තියෙන්නේ බෞද්ධ නොවන මහා පුරුෂ සංකල්පයකුත් තියෙන නිසානේ. ඒ ගැනත් අපිට කතා කරන්න හැකියාව තියෙනවා. අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ආරම්භයේදීම සඳහන් කරපු ආකාරයට විවිධ විවිධාකාරයෙන් දැක්කට එකම බුදුහාමුදුරුවෝ තමයි වැඩ ඉන්නේ ඉතිහාසයේ වැඩ සිටියේ අද අපේ හදවත් තුල වැඩ ඉන්නේ එකම බුදුහාමුදුරුවෝ. ඒක බුද්ධ සංකල්පය තේරවාද බුදු සමයේ කියන. හැබැයි ඉතින් තේරවාද නොවන වෙනත් ඉගැන්වීම් වල එකම බුදුහාමුදුරුවෝ නෙවෙයි. තවත් බුදුහාමුදුරුවෝ ගැන කියවෙන අවස්ථා තියෙනවා. පොතපතේ සාහිත්‍යයේ අපට මුණ ගැහෙන බුදුහාමුදුරුවෝ. ඒ ගැන කතා කරන්න කොයි තරම් වටින දේවල් තියෙනවද? අද බොහොම වටිනවානේ. පාලි භාෂාව බෞද්ධ සංස්කෘතිය බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ මහාචාර්ය ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ වගේම සංස්කෘත භාෂා ක්ෂේත්‍රයේ බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ මහාචාර්ය ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. සිංහල භාෂා ක්ෂේත්‍රයේ මහාචාර්ය ස්වාමින් වහන්සේ නමකුත් වැඩ ඉන්නවනේ. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපේ මහාචාර්ය දීවාලේගම මේදානන්ද හාමුදුරුවෝ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දුරාගාරී ධම්මරතන හාරවෙන් අවසරයි. වෙසක් මාසයේ පුර 15ක් පොහෝ දිනයට පසුදින අප මේ දොරමඩලාව සාකච්ඡාව කරන්නේ බුදුහාමුදුරුවෝ ගැන. ඒක නිසා අප්‍රමාණ බුදුගුණ, දහම් ගුණ, සංඝ ගුණ බලයෙන් වර්තමානයේ වන විට මුළු මහත් ලෝකයේම මුහුණ දී සිටින මේ කොරෝනා වසංගතය රටින් ලෝකයේම දුරු වෙලා මුළු මහත් ලෝකවාසීන්ට සාන්තිය උදා වේවා කියන ප්‍රාර්ථනාවක් ඇතුවයි අප මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පිළිබඳ අපේ මහාචාර්ය හාමුදුරුවෝ දෙනම තාමත්ම වැදගත් චිත්ත රූපයක් අපේ හදවත් තුළ නිරූපණය කළා. බුදුහාමුදුරුවෝ කවුද කියලා. බුදුහාමුදුරුවෝ කවුද කියලා මේ රටේ ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් බුදුහාමුදුරුවෝ ගැන දන්න ලොකු විස්තරයක් කරන්න පුළුවන්. ඕනම කෙනෙක් දන්නවා. දැන් මට තියෙන මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිංහල දේශයේ මිනිස්සු බුදුහාමුදුරුවෝ දැක්ක හැටි. සිංහල දේශයේ මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ විශේෂ වුණේ ඇයි? සිංහල දේශයේ මිනිස්සු බුදුහාමුදුරුවන්ට මෙච්චර ආදරය කරලා තියෙනවා.
බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන වෙලාවේ පිරිනුවම් මංචකයේදී සක්කදියන්ට කතා කරලා කිව්වා මගෙන් පස්සේ මගේ දහම පවතින්නේ මේ හතර වටේට මුහුදින් වටවන පුංචි දිවයිනක මේ දිවයින රකින්න කියලා. සක්ක දෙවියෝ එයාට වැඩ වැඩි සක්ක දෙවියක බාර කළා උත්පලවර්ණ දෙවියන්ට. උත්පලවර්ණ කියලා කියන්නේ ඒ පිළිබඳ කතා ගොඩක් තියෙනවා. උත්පලවර්ණට දෙන්න සුසුකමක් තිබුණ බුදුහාරෝ බුදු වෙන වෙලාවේ මාරයා විශාල පිරිසක් සමග ගිරිමේ කළ ඇතුපිට නැගී ගයාවේ අසතු බෝරුක අභියසට එනකොට බුද්ධත්වයේ බලන් දාපු සෑම දෙවි කෙනෙක් පැනලා දිව්වා බයි. ඒ වෙලාවේ බුදුහාරෝ අත නොහැර ගිය කෙනා උත්පලවර්ණ. ඒ නිසා උත්පලවර්ණට බාර දුන්නේ. එතකොට බුදුහාරෝ පිරිනුවම් පාන වෙලාවේ අවසාන වශයෙන් කල්පනාවට ආවේ මේ ධර්මයේ තිබෙන දේශය පිළිබඳ. ඒ ධර්මයේ තිබෙන දේශයේ ජීවත් වෙන මිනිස්සු පිළිබඳ. මොකද්ද මම දන්නේ නැහැ ඇත්තටම. මොකද්ද ඥාතිත්වයක් තියෙනවා. ඒ නිසා මේ සිංහල බුද්ධ ආගමේ ලංකාවේ පාලි පෙළේ කොහෙවත් නැති බුදුහාරවන්ට වචනයක් තිබුණා. අමාමෑණි. අපේ හාරෝනේ අමාමෑණි කියන වචනේ බුදුහාරෝ පිළිබඳ වචන 7-800ක් තියෙනවා පෙළේ. ඒ සේරම සිරිනාම් බණ්ඩාර මහත්මයා පොතක් ලියලා තියෙනවා බුද්ධ ගුණ පිළිබඳ බුදුහාරන්ගේ නාමාවලිය. බුද්ධ පර්යාය පද. ඔව්. බුද්ධ ගුණ නාමාවලිය. ඕනශේද්‍යාලේ. ඔව්. එහෙමයි. එතකොට කොහෙවත් නැහැ අමාමෑණි කියලා වචනය බුදුහාරවන්ට පෙළේ කොහෙවත් නැහැ. මේක තියෙන්නේ මේ සිංහල දේශයේ පමණයි. මෑණි කියන්නේ අම්මා. තමන්ගේ මෑණියන් අම්මා කොට බුදුහාරෝ සලකන්ඩ මේ සිංහල දේශ මිනිස්සු පටන් ගත්තා. මට මේක වඩා දැනුනේ මම සාහිත්‍යයේ කතා කරනවා. සාහිත්‍යයේ තුල බුදුහාමුදුරුවෝ සාහිත්‍යයේ කරුව කොහොමද නිර්මාණය කළේ කියලා. මේ සාහිත්‍යයේ කරුවෝ මේ බුදුරුව මේ ශ්‍රාවක මනසේ සිතුවම් කළේ මොනතරම් ප්‍රශස්තාකාරයටද කියලා කොච්චර මනස තුල මුල් බැසගත්තද මේ බුදුරුව මනසේ. මට ඒක වැටුම් තැනක් තියෙනවා දාන්ත මහත්තයා. ඉන්දියාවේ අපි ඉගෙන ගන්න කාලේ හාරුත් ඉන්දියාවේ අපි තුන්දෙනා ඉන්දියාවේ ඉගෙන ගත්තේ. ඉගෙන ගන්න කාලේ මම ගියා බුදුහාර වැඩ සිටියේ ස්ථාන බලන්න. බුදුහාර උත්පත්ති ලැබු ලුම්බිනියට බුද්ධ ගයාව බුදුගුණ තැන ආදී කොට ඇති බල අන්තිමටම යන්නේ කුසිනාරාවට බුදුහාර පිරිනුවම් පාප තැනට. ලෝකේ විවිධ රටවල් වලින් මිනිස්සු වෙනවා. සදාහවත් බෞද්ධයෝ මල් පූජා කරනවා යනවා. නොඑක් බෞද්ධ වෙනවා. දහස් සංඛ්‍යාත මල් පූජා කරනවා කුසිනාරාවේ පිරිනුවම් මංචක ඉස්සරහට ගිහිල්ලා. මේ සිංහල දේශයෙන් යන සිංහල බෞද්ධයෝ මේ කුසිනාරාවේ තිබෙන පිරිනුවම් මංචකයේ විහාරයේ දොරටුවෙන් ඇතුල් වෙනකොටම අඬන්න පටන් ගන්නවා. ඉකි ගසමින් අඬනවා. සමහර බිම වාඩි වෙලා අඬනවා. මොකටද මේ අඬන්නේ? බුදුහාරෝ පිරිනුවම් පාලා. හසන්ත මහත්මයා අපි අඬන්නේ අපේ ලේ ඥාතිත්වයේ තියෙන කෙනෙක් මලොත්. හිතවත් කෙනෙක් මලොත් අපි ගිහිල්ලා ඈතට සංවේදීව බලන් ඉන්නවා. අපේ ලේ ඥාතිත්වයේ තියෙන කෙනෙක් මලොත් තමයි අපිට දුකක් ඇති වෙන්නේ. ඒ නිසා බුදුහාරවන්ගේ පරිනිර්වාණ මංචකයේ ළඟට ගෙන මේ සිංහල දේශ මිනිස්සු ඉකිගසමින් අඬන්න පටන් ගන්නවා. මම එදා තමයි තේරුම් ගත්තේ මේ සිංහල දේශයේ මිනිස්සුන්ට බුද්ධ චරිතය මේ මනස තුල කොච්චරනම් මුල් බැසගෙන තියෙනවද කියලා. මම දන්නේ නැහැ මොකද්ද කියන්නේ. තව එක හේතුවක් වෙනවා මම වැරදි නම් නිවැරදි කරන්න අපේ පඬිත් හාමුදුරුවෝ දෙනමම බුදුහාරෝ තුන් පාරක් ලංකාවට වැඩියා. මේ ලංකාවට තුන් පාරක් වැඩම කරපු එක පෙරේ කොහෙවත් නැහැ. බුදුහාරෝ බුදු වෙලා වසර 45ක් තිස්සේ 45ක් බුදුහාරෝ වැඩ හිටියා. ජේතවනාරාමේ, පූර්වාරාමේ, නිග්‍රෝධාරාමේ වැඩ හිටියා. මේ ශේරම පෙළේ තියෙනවා සූත්‍රවල. හැබැයි බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු එක කොහෙවත් නැහැ. ඇයි නැත්තේ? මම විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ මේ වැඩි අතිශය පෞද්ගලික ගමනක්. අපි දැන් රටේ නායකයෙක් රාජතාන්ත්‍රික ගමනක් යනකොට ප්‍රවෘත්තිවල පෙන්නන පත්‍රේ වැටෙනවා කියනවා එහෙම යනවායි කියලා. හැබැයි බෙහෙත් ජණ්ඩ යනවා නම්
පෞද්ගලික ගමනක් කාටවත් කියන්නේ. පෞද්ගලික අපි දන්නේ නැහැ ගිහිල්ලා ඇවිල්ලා. බුදුහාමුදුරුවෝ මේ ආවෙත් අතිශය පෞද්ගලික ගමනක්. මේක ඩයිරියේ කොහෙවත් නැහැ. මේක බුදුහාරංගේ දිනචරියාවේ නැහැ. ආනන්දහරු දන්නෙත් නැහැ. මන් දන්න ප්‍රමාණයට. ඒ ඇයි ආවේ? මොකද්ද ඥාතිත්වයක්? මොකද්ද උරුමයක් බුදුහාරවන්ට මේ දේශයත් එක්ක තියෙනවා. ඒක නිසා තමයි සිංහල දේශ මිනිස්සු අමා මෑණී බුදුරජාණන් වහන්සේ කියලා බුදුහාරවන්ට අප්‍රමාණ ගෞරව සම්මාන සත්කාර පුද පූජා පවත්වන්නට පටන් ගත්තා. සිංහල සාහිත්‍ය කරුවා මේ හොඳින් වටහා ගත්තා. සිංහල සාහිත්‍ය කරුවා වටහාගෙන අපේ හාරවනේ සිංහලේ අනුරාධපුරයේ මුලින්ම හම්බ වෙන පොත අපිට සියබස්ලා කර. ඒ දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශයේ සිංහල අනුවාදය සලමුවන් රජුරෝ ලියන්නේ. 9 වෙනි සියබසේ අනුරාධපුරයේ අගභාගයේ. දැන් සලමුවන් රජුරෝ අර දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශයේ නැති නියමයක් දානවා මේ සියබස්ලා කරට. මේක අලංකාර පොතක්, කාව්‍ය අලංකාර. පෙදෙන් බුදු සිරිත් ඈ. කවුරු හරි කෙනෙක් අදින් පස්සේ මේ රටේ කවි ලියනවනම් බුද්ධ චරිතය ගන්න ඕන. මේකට සිංහල කවින් හරියට අහුම්කම් දුන්නා. මේක ඉක්මවා ගියේ නෑ. ඒ නිසා යුග 4ක් පහුන අනුරාධපුරයේ පොළොන්නරුව දඹදෙණිය කුරුණෑගල ගම්පොළ දක්වාම කවි පොත් තුනයි හම්බෙන්නේ අපිට. මෝදේවදාවත, සසදාවත, කෞශලිමින, මකාදේව ජාතකයත්, සස ජාතකයත්, කුස ජාතකයත් මුල් කොට ගත්තේ. බුද්ධ චරිතයයි මේ ගත්තේ. බෝධිසත්ව චරිතය. එතකොට මේ පැරණි සිංහල සාහිත්‍ය කරුවන් මහන්සි ගත්තා තමන් ලියන සෑම ලේඛනයක්ම බුද්ධ චරිතය මුල් කොට ගන්න. එක්ක බෝසත් චරිතය මුල් කොට ගන්න. ඒක නිසා පැරණි සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍ය කරුවන් බුද්ධ රූපය ශ්‍රාවක මනසේ මනවින් සිතුවම් කළා. එකම පරමාර්ථය ශ්‍රාවක හදවත්වල බුදුරුව සිතුවම් කරන එක. හැබැයි බුදුරුව සිතුවම් කළේ කොහොමද? බුදුහාරු දකින්නේ බුද්ධ රූපයෙන් නෙවෙයි අපි රූපයෙන් දකින්න බුදුහාරු යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකින්නවාද ඔහු මන් දැක්කා හා සමානයි. එහෙමයි බුදුහාරු දකින්නේ. හැබැයි හෙළ කලාකරුවා සාහිත්‍යකරුවා පොතේ දහමින් බුදුරුව ශ්‍රාවක මනසේ නිර්මාණය කරන විට කලාකරුවා දෙබැන්ත ප්‍රතිමා හැදුවා. දෙනතින් බලලා මේ දෙවන්ත අර පොතේ තියෙන මහා බුදුගුණ මහානුභාව සම්පන්න මේ සේරම දෙවන්ත බුදුරුව තුළ නිර්මාණය කළා. ඒක නිසා හසන්ත මහත්මයා මට මේ කියන්න ඕනවා තිබුණේ ඇත්තටම මේ සිංහල දේශයේ මිනිස්සුන්ට බුදුහාරු පිළිබඳ මොකද්දෝ හිතවත්කමක්, දයාබරත්වයක්, ලේඥාතිත්වයක්, සෙනෙහසක් තිබෙනවා. ඒකයි අදත් අපි මේ කතා කරන්නේ. මේක සිංහල බුද්ධ ආගම. අද මේ විශේෂ දොරමඩලාවෙන් අප කතා කරන්නේ බුදුහාමුදුරුවෝ ගැන. මට අවසරට අපේ හාමුදුරුවෝ පාලක මැදිරියට යන්න පාලක මැදිරිය මගෙන් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. මේ විශේෂ දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව බුදුහාමුදුරුවෝ. අපට බොහෝ දෙනෙක් කතා කරන්නට උත්සාහ කරනවා දුරකථන කීප දෙනෙකුට අපි අවස්ථාව සලසා දෙමු අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආයිබෝවන්. හෙලෝ ආයිබෝවන්. කතා කරන්න. හරි. මම බියගමෙන් අකිල කතා කරන්නේ. මහාචාර්ය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි සන්ත මහත්මයා. මගේ ප්‍රශ්නේ තමයි ගොඩක් අය මේ ධර්ම කරුණු දාලා බලන්න කියලා කියනවා මේ සූත්‍ර පිටකවලට සහ විනය පිටකවලට. එතකොට බුදුන් වහන්සේ ඉන්න කාලේ කියලා තියෙනවද මම නැති කාලෙක මේව ධර්ම කරුණු සහ විනය කරුණු සූත්‍ර පිටකවලට දාලා බලන්න. එහෙම නැත්නම් උන්වහන්සේ ඒ කාලෙදිම කියලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධර්මයේ සහ විනය කොට පිටවගෙන තියාගෙන ඉන්න කියලාද? ඒ මත යන්න කියලා. සහ එතකොට සූත්‍ර පිටකේ සහ විනය පිටකේ බුද්ධ පරිනිර්වාණයෙන් ගානකට පස්සේ කියන්නේ කාලයකට පස්සේ තමයි ලියලා තියෙන්නේ. ඒ කරුණු විශ්වාස කර කිරීමට පුළුවන් සියලු කරුණු සහ අනුප්‍රශ්නේ තමයි නිර්මල බුදුදහම තුළ පංචශීල සහ පංචසල් චෛත්‍ය පිළිම වන්දනා තිබෙනවාද?
බොහොම ස්තුතියි. අපිට තවත් ඇමතුමක් තියෙනවා අයිබෝවන්. අයිබෝන් මම වික්‍රමසිංහ කතා කරන්නේ කෑගල්ලෙන්. අර අන්තිමට කතා කරපු හාමුදුරුවෝ කිව්වා අර සිංහල මිනිස්සු අඬනවා දැක්ක කියලා. ඇත්තම කතාව ඒක තමයි ලංකාවේ ඇත්තටම හිතා හදවත් මේ උණු වෙනවා බුදු පිළිමයක් අපි දැක්කාම ඒක ඇත්තටම තියෙන එකක් ඒක. ඇඟේ අපේ ජාතියේ මට තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඒක නෙවෙයි මේ අපේ හාමුදුරුවනේ දැන් විහාර මහදේවි මොහොතට බිලි වෙනවා කිව්වහම සමහර මිනිස්සු මම නම් වශයෙන් කියන්නේ නැහැ සමහර මිනිස්සු නිකන් සමච්චලයට ගත්තා. ඊළඟට දුර්භික්ෂයක් ගැන කතා කරනකොට සමච්චලයට ගත්තා. උන්ට පිස්සු වගේ නිකන් කියන තැකීමක් තමයි ගත්තේ. හැබැයි දැන් සියල්ල අනිත් පැත්තට කැරකෙනකොට මිනිස්සු තෘෂ්ණිම්භූත වෙලා තියෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මහ භූතයට ගලාගෙන ගියා සියලු දේවල් ඒවා අපි දැක්කා. නම් වශයෙන් කියන්නේ නැහැ. නමුත් බුදු පිළිම ටික ඉතුරු වුණා. මිනිසුන්ට තාමත් හාස්‍යයට තියනවාද කියලා මට හිතා ගන්න බෑ. නමුත් බුදුදහමෙන් කියපු දේවල් ටික ලෝකයා දැනුම් අරන් තියනවාද අපේ හාමුදුරුවනේ මිනිසුන්ට තේරෙන්න යම්කිසි වැඩපිළිවෙලක් මේ වගේ අවස්ථාවක ක්‍රියාත්මක කරනවා නම් හදනවා නම් ඉතා වටිනවා කියලා කියන එක තමයි මගේ තියෙන අදහස. හොඳයි. බොහොම ස්තුතියි. බුදු දහම කියන්නේ බුදු පිළිමද පන්සල්ද මහා විහාර කර්මාන්තද ගොඩනැගිලිද ඉදිකිරීමද කියන ප්‍රශ්නෙත් අපි අහන්න ඕන බුදුහාමුදුරුවෝ ගැනනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ගැන කතා කරද්දී මේ භෞතික වස්තුන්ට හිමි වෙන්නේ කොමන තැනක්ද කියන එකත් අපි පැහැදිලිව කියලා දෙන්න ඕන අපේ ප්‍රේක්ෂක බෞතුන්ට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. හොඳයි. අර ප්‍රශ්න දෙකෙන් පොඩි පිළිතුරක් මම දෙන්නම් සැකෙමින්. ඒ දෙපළටම එක උත්තරයක්. ධර්මයයි සංස්කෘතිය අතර යම් වෙනසක් තියෙනවා. ධර්මයේ සංස්කෘතිය අතර බරපතල සම්බන්ධයකුත් තියෙනවා. සියවස් 25කටත් වඩා පැරණි මේ ධර්මය. මේ සංස්කෘතිය. ඒ නිසා මුල් තත්වයේම දැන් බලාපොරොත්තු වෙන්නත් බෑ. නොඑක් හැලහැප්පිලි, නොඑක් යුග පවු කරගෙන, නොඑක් සම්දිස්ථාන හොරහා මේ අපි අද මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. ඒ නිසා පිළිම ප්‍රතිපිළිම විහාර පන්සල් දාග බොමලු අහක දැම්මොත් අපට කලාවක් නැහැ. අපට සංස්කෘතියක් නැහැ. අපි නිකන් වැද්දෝ වගේ එතකොට. ඒවත් තියෙන්න ඕනේ. ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ මේ බුදු ගුණ කියන්න තමයි. බුදු දහම කියන්නේ බුදු ගුණ කියන්නේ බුදු ගණ බණයි බුදු ගුණයි කියන්න තමයි ඒවත් නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් ප්‍රතික්ෂේප කරුවොත් මේ සාමාන්‍ය ජනතාවට ඒ පණිවිඩය දෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒවා සංනිවේදන වාද්‍ය. සංස්කෘතිය තුළ නිර්මාණය වෙලා තියෙන පැරණි. ඒ හින්දා ඒවා ප්‍රතික්ෂේප කරනවා රෝගිනිසයත් අයින් කරන්න වෙනවා. එතකොට අපේ කියලා මොකවත් ඇත්තෙම නැති වෙනවා. අපි ගොඩනගපු සංස්කෘතියක් නැහැ. එතකොට ඉතින් හරි ගැටලු සහිතයි එතුමාගේ ප්‍රකාශය. එකක් ඕනෑම රටක ආගම ධර්මයේ ඇසුරෙන් නිර්මාණය වෙච්ච පුරාණ සංස්කෘති තියෙන බොහෝ රටවල් වල. පෙර අපර දෙදිගම. ඉතින් එක එකක්. ඉතින් සංස්කෘතිය රැක ගන්න ඕන දෙවෙනි මේ කරුණු දක්වපු මාත්‍යා කියව. මේ කෝකත් මතුවෙන්නේ හැබැයි ත්‍රිපිටකයේ තියෙන සංස්කෘතික ලක්ෂණ. අර කලින් කතා කරපු මාත්‍යාක ත්‍රිපිටකයේ බුද්ධ පරිනිර්වාණය බොහෝ කාලයකට පස්සේ ඇති වුණේ කියලා. සූත්‍ර පිටකයත් එහෙමයි කියලා කිව්වා. එහෙම කියන්න බෑ. ඉතින් පරිනිර්වාණයෙන් 3 මාසයක් යනකොට පළවෙනි සංගායනාව තිබ්බා ඓතිහාසික ධර්ම රාත්‍රියේ සම්මේලනයක්. පළවෙනි සංගායනාවේ තහවුරු කළා. මේ 3 මාසයේ ගියේ. බුදුහාමුදුරුවෝ ඇසුරු කරව බුදුහාමුදුරුවන්ගෙන් බණ අහපු ආනන්ද හාමුදුරුවෝ ඇතුළු මහා කාශ්‍යප හාමුදුරුවෝ ඇතුළු ප්‍රමුඛ පෙළේ රහතන් වහන්සේලා ධර්මදර භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ සංගායනාව තිබ්බේ. ත්‍රිපිටකය සුරක්ෂිත කළේ, තහවුරු කළේ, භාණකෝරුපත් කළේ, පිටක වලට වෙන් කළේ මේ පළවෙනි ධර්ම සංගායනාව. එතෙන් පටන් ආපු මේ ගමන තමයි මේ එන්නේ. ඒ හින්දා බොහෝ කාලයකට පස්සේ මේ අලුතෙන් දැම්මා එහෙම කියන්න බෑ. සංවර්ධනය වෙලා ඇති ත්‍රිපිටකය. ත්‍රිපිටකයේ යම් කොටස් සංවර්ධනය වෙලා තියෙනවා කියලා උගතු පිළිගන්නවා. ඒ තිතම් පැරණි පිරිසිදු බුද්ධ ධර්මයේ පාලි සූත්‍ර පිටකයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒකේ වාදයක් නැහැ. ඒ තරමටම පැරණි චීන මූලාශ්‍ර. ඒක වෙනම දෙයක්. ඉතින් මම එක කාරණයක් විතරක් මම අර ඉස්සෙල්ලා කතා කරපු තැනටම ගිහිල්ලා ආයෙත් කියන්නම්. බුදුහාමුදුරගේ චරිත ලක්ෂණ. චරිත ලක්ෂණ කියන්නේ. දැන් මජ්ක්‍ධිම නිකායේ ධාතු විභංග සූත්‍රය කියලා එකක් තියෙනවා. මේ ධාතු විභංග සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ
රජගහනුවර චාරිකාවේ වඩිනකොට දවසක් ඇඳිලි වැටි ඉගෙන එනකොට නවාතැන් ගන්න ඕනේ නේ. අපි ගන්න මිනිස්සෙක් කියලා බුදුහාමුදුරුවෝ උත්තරීතර මිනිස්සෙක් හැබැයි මිනිස්සෙක්. ඉතින් මේ අම්මෙක් හිටියා තාත්තෙක් හිටියා ඈ අම්මෙක් නැති තාත්තෙක් නැති අහසින් වැටිච්ච බලවේගයක් නෙවෙයි. මිනිසුන් අතර ජීවත් වුණා මිනිසුන්ගේ අවශ්‍යතාව ගැන දන්නවා මිනිසුන්ට තියෙන ගැටලි තේරුම් ගත්තා මිනිසුන්ගේ අත්දැකීම් අපේ ඉන්ද්‍රාගාරි පඬිත් හාමුදුරුවෝ මතක් කළා වගේ ඇත්තටම අත්දැකීම් ඉපදීම දුකයි ලෙඩවීම දුකයි මහලු වීම දුකයි කියන්නේ මේ දුක්ඛ සත්‍යය මේක විශ්වාසයක් නෙවෙයි මේ මානව අත්දැකීම් මේ කතා කරන්නේ මූලික ධර්මයේ වුණා ඉන්ද්‍රාගාරි හාමුදුරුවෝ කිව්වා අපේ ධම්මපදයේ තියෙන බුදුහාමුදුරුවෝගේ අත්දැකීම් ඒ වෙන්නේ ධම්මචක්කේ ඉඳලම බුදුහාමුදුරුවෝගේ අත්දැකීම් මුළු බුද්ධ ධර්මයේම තථාගතයන් වහන්සේගේ අත්දැකීම් නිරූපණය කරන්නේ. ඉතින් මේ එහෙම අත්දැකීම් වින්ද සුවිශේෂ උත්තරීතර මිනිස්සෙක්. ඉතින් රජගහනුවර මේ චාරිකාව වඩින බුදුහාමුදුරුවෝ රෑබෝ වෙනකොට රජගහනුවර කුඹලෙක් හිටියා. මැටි බඩු හදන මිනිසයා. එයාගේ නිවහනට ළඟා වුණා. එතන නවතැන් ගන්න පුළුවන්. මොකද ඒ කාලේ කුඹල්හල මේ සංචාරක පැවිද්දෝ තවුසෝ ශ්‍රමණයෝ නවතැන් ගත්ත තැන. කුඹලා ඉඩ දෙනවා. කුඹල්හල කියන්නේ තාමක් ඉඩකඩති එයාගේ කර්මස්ථානාවේ. මැටි බඩු හදන නිවහනේ බුදුහාමුදුරුවෝ ගිහිල්ලා කුඹලගෙන් ඇහුවා මම අද මේකේ නවතින්න ආවේ මට මේ නවතැන් ගන්න පුළුවන් වෙයිද කියලා අවසර ඉල්ලුවා. උඹලා බලලා කිව්වා හා පුළුවන්. මගේ අකමැත්තක් විරෝධයක් නැහැ. ඒත් මේ ඔබ වහන්සේට කලින් ආපු තවත් තරුණ හාමුදුරු නමක් මේ කුඹල්හලේ ඉන්නවා. එයාගෙනුත් අහන්න වෙයි. එයාත් කැමති නම් බුදුහාමුදුරුවෝ දොරටුව ළඟට ගියා කුඹල්හලේ ඉන්නවා. ඒවා වගේම ප්‍රසන්න නවක පැවිද්දෙක් ඉන්නවා. බොහොම ප්‍රියමනාප පෙනුමක් තියෙන මහා පිනක් නිරූපණය වෙන කෙනෙක්. එයාගෙන් අවසර ඉල්ලුවා. එයා වැඩි ඔලුවසර බැලුවෙත් නැහැ. ඔලුවසර බැලුවෙත් නැහැ. ඒ තරම්ම සැලකිල්ලෙන් කතා කළෙත් නැහැ. බුදුහාමුදුරන්ට කිව්වා මගේ මොකද ඇවිල්ලා වුණා. උඹලාගෙන මේ ගොඩනැගිල්ල. උඹලා කැමති. එහෙනම් වැඩ ඉන්න. දැන් දෙන්න නතර වුණා. රාත්‍රිය ගත කරන්න. රාත්‍රිය උදා වෙගෙන යන රාත්‍රිය මෝරගෙන යනකොට මේ දෙන්න බොහෝ වෙලාවක් නිදි වර්ජිතව ඉඳලා කතා බහට පටන් ගත්ත. බුදුහාමුදුරුවෝ තමයි කතා බහ ඉස්සර වුණේ. බණ පොතෙත් කියනවා බුදුහාමුදුරුවෝගේ ගුණයක් පුබ්බභාසී. අහංකාරකමට ඉන්නේ කෙනෙකුට කලින් කතා කරනවා. පුබ්බභාසී. එයා කතා කරන ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ කතා කරනවා. ඒක බුද්ධ චරිතයේ විශේෂ ලක්ෂණයක්. ඒ නිහතමානීකම ප්‍රසන්නකම. ඉතින් කොහොම හරි බුදුහාමුදුරුවෝ කතා කළා. මේ පැවිද්දත් එක්ක. නවක පැවිද්දේ. කොහේ ඉඳලා දෙන්නේ? මමද පුකුසාති නුවර ඉඳලා. හැබැයි හොඳයි. කොහාටද මේ යන්නේ? මේ සවැත් නුවරට. සෑහෙන ගමනක් නේ. ඔව් දුර ගමනක්. ඇයි සවැත් නුවරට යන්නේ? නෑ ඒවත් තියෙනවද? නෑ ඇති නෑ ඒක නෑ මං යන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෑ දකින්න. බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවද කලින්? බුදුහාමුදුරුවෝ මේ අහන්නේ නෑ දැකලා නෑ. කොහේද හරි දැක්කොත් අඳුර ගන්න පුළුවන් වේද? නෑ කලින් නොදැක්ක කෙනෙක් අඳුර ගන්න බෑනේ. අඳුර ගන්නත් බෑ. එතකොට බොහෝ කාලයක්ද පැවිදි වෙලා. දැන් මේ පොඩි ඉන්ටර්විව් එකක් අගෙන යන්නේ. නෑ හුඟක් මෑත පැවිදි වුණේ මම පැවිදි වුණ සැනකින්ම බුදුන් දකින අදහසින් මේ ගමන පිටත් වුණා. රහසිගතව වෙස්වලාගෙන පිටත් වෙච්ච රාජකුමාරයෙක් මෙයා. දැන් මේ ඊළඟට ඇහුවා දැන් උදාහරණ දැක්කොත් අඳුරන්නත් බෑ. බුදුහාමුදුරු බෑ දකින්නයි මේ යන්නේ. බොහොම හොඳයි. දැන් හුඟක් රැබෝ වුණා. දෙන්න රාත්‍රිය සැතපුණා මේකේ. කුඹල්හලේ. හුඟක් පාන්දර බුදුහාමුදුරු අවදි වුණා. ඒ වගේම අලුයම මේ පුකුසාති කුමාරයාත් අවදි වුණා. නැවතත් සාකච්ඡාව පටන් ගත්තා. ළඟදි පැවිදි වුණා කිව්වා නේද? එහෙමයි. බණ එහෙම දන්නවද? නෑ බණ නම් මන් දන්නේ නෑ. ළඟදිනේ වහන. බණ ටික කියන්නද? හඳුරේවා. බොහොම අගෙයිනේ. පුකුසාති හඳුරෝ අසුනක් පැඩෙව්වා.
සිවුරක් හතරට නම්ලා බුදුහාමුදුරන්ට වැඩ ඉන්න තැනක සූදානම් කරලා තියව බණ කියන්න ධර්මාසනය. බුදුරජාණන් වහන්සේ පුකුසාති තෙරුන් වහන්සේට බණ කිව්වා. බොහොම සංවේදීව හොඳ ශ්‍රද්ධාවෙන් මේ ධර්මය සොයාගෙන යන ශාස්ත්‍රවරයා සොයාගෙන යන මේ ශිෂ්‍යයා මේ බණ ඇහුවා. ධර්ම දේශනාව අවසන් වේගෙන යනකොට පුකුසාතිට තේරුණා යාට වැඩි වැරදුනා කියලා. පුකුසාතිට සහතික වුණා මේ වැඩලා ඉන්නේ බුදුහාමුදුරුවෝ. මට අඳුර ගන්න බැරි වුණාට. බණ ඉවර වෙනකොට පුකුසාති බුදුහාමුදුරුවෝ ඉස්සරහ වැඳ වැටලා සමාවෙල්ලුවා. සමාන කෙනෙකුට කතා කරනවා වගේ ආයුෂ්මත්නිය වැත්නි කියලා මම කතා කළා. ඊ හවස් කාලේ ඉඳන් බුදුහාමුදුරන්ට විශේෂ ගෞරවයක් සැලකිල්ලක් මම දැක්ුවේ නැහැ. ස්වාමීන් මගේ පව්කාරකම. එහෙම කිව්වා. මගේ අවාසනාව, මගේ අභාග්‍යය මට සමාවෙන්න ඕනේ. මම මේ ගමනාවේ මං තනියෙන් පැවිදිච්ච කෙනෙක් උපසම්පදාව ලබා ගන්න. ඔබ වහන්සේ මොන ගිහිල්ලා උපසම්පදාව ලබා ගන්න. අතිරේක බුදුහාමුදුර සමාව දුන්නා නෑ. ඔබ අතින් නොදැන කළ වරදක් නෙවෙයි. උපසම්පදාව ලබා ගන්න නම් අතිරේක සිවුරක් හිම අවශ්‍ය වෙනවා. පුකුසාති නැගිට්ටා රජගහනුවරට ඇතුළු වුණා මේ සිවුරක් හොයාගන්න. ඉතින් ඒ කාලේ ඉතින් පරණ රෙදි කෑලි එකතු කරලා සිවුරු සම්පාදනය කරගෙන පිළිවෙල තමයි තිබුණේ. ඉතින් මෙයා මහ විශාල කුණු ගොඩක් රජගහනුවර. අර කොහෙද මේ කොළඹ කුණු ගොඩ දෙන්නේ? තොටලංග. කඩා වැටුනේ. දෙමට කුඩ. ඔව්. ඒ වයි කුණු ගොඩක් වෙන්නේ නැති. ඒ කුණු ගොඩේ හරක් බල්ලෝ එහෙම තැන් තැන් වලින් අවුස්සනවා. ඉතින් මේ කුණු ගොඩෙත් එළදෙනක් රජගහනුවර විශාල කුණු ගොඩක්. ඉතින් මේ අලුත වැදු දරුවෙක් ඇති එළදෙනක් කුණු ගොඩේ තියෙන අපිරිසුදු දේවල් කකා හිටියා. පුකුසාති හාමුදුරුවෝ කියලා රෙදි කැලි හොයනවා මේ කුණු ගොඩ අවසනකොට එළදෙන කෝප වුණා. සැනකින් පැනලා ඇනපු පළවෙනි පාරින්ම හදවත පසාරු කරගෙන ගිහිල්ලා මහා ලේවිලක් මැද පුකුසාති හාමුදුරුවෝ අපවත් වුණා. යම් කිසි අවශ්‍යතාවයකට රජගහනුවරට ගිය කුඹලා මේ අතර සෙනඟ පිරීලා ඉන්න තැනකින් එබිලා බැලුවාම මහා විපතක් වෙලා තියෙනවා. ඊයේ රාත්‍රියේ මගේ කුමල්ලල හිටියේ මේ හාමුදුරුවෝ. සැනකින් ගිහින් බුදුහාමුදුරන්ට දැන්ම බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කළා. පුකුසාති තෙරුන් වහන්සේ බණ අහලා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් කියලා මේ මතක් කළා, පැහැදිලි කරා. පැහැදිලි කරමින් මේ උන්වහන්සේ වෙනුවෙන් ස්තූපයක් ඉඳ කරන්න කියලා කිව්වා. ආර් මහත්තයා කිව්වා ස්තූපෙ හැම මේ බුද්ධ ආගමට එකඟද කියලා. පිළිත් තියෙනවා ස්තූපෙ ඉඳ කරපු තැන්. ඔය ඔතන තියෙන ස්තූපයක් ඉඳ කරන්න පුකුසාති හාමුදුරන්ට අනුස්මරණය කරන්න. එයා බොහොම හොඳ කෙනෙක් කිව්වා. ඉතින් කොහොම වුණත් එයාගේ මේ කතාවෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉතින් මේ නොදුටු කෙනෙකුට එකපාර හඳුනගන්නත් බැරි තරමට මනුෂ්‍යත්වයේ නිරූපණය කරපු කෙනෙක්. අවශ්‍ය නම් පුකුසාති හාමුදුරන්ට බුද්ධ ලීලාව බුද්ධ මේ රශ්මි පෙන්වන්න තිබුණා. දැන් බුදුහාමුදුරුවෝ ඒවා සංගවාගෙන හෝ ඒවා නොපෙනේවා කියන තැනින් හරි පුකුසාති ස්වාමීන් වහන්සේ අසුරු කරපු හැටි තා නිහතමානීව කාරුණිකව මේ ගමන ආවෙත් රජගහනුවරට අද රාත්‍රියේ රජගහනුවර නවතිනවා පුකුසාතිට බණ කියනවා කියලා හිතාගෙන. පුකුසාතිගේ ජීවිතය අද හෙට උදේට ඉවරයි. ඊට ඉස්සර යාට බණපදයක් කියන්න ඕන කියන කරුණාවයි. ඉතින් අපි මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ ගැන. අපි මජ්ක්‍ධිම නිකායේ විමාංශක සූත්‍රය කියනවා බුදුහාමුදුරුවෝ ගැන හොයන්න ශ්‍රාවකයන්ට අයිතිය තියෙනවා කියලා. උගක් ආගම් වල මේ ශාස්ත්‍රූරය ගැන හොයන්න ශ්‍රාවකයන්ට බැතිමතුන් අවස්ථාවක් නැහැ නේ. ආර්ලා උස්සන්න. විමාංශක සූත්‍රයේ කියනවා ඉතින් පරස චේතෝපරියං අජානන්තේන අනුන්ගේ හිත දකින්න බැරි භික්ෂුන් වහන්සේ කෙනෙකුට උනත් විමර්ශක කෙන භික්ෂුණා විමර්ශන සුළු කෙනෙක් ඒ භික්ෂුන් වහන්සේ විමසලු කෙනෙක් තථාගතයන් වහන්සේ කාය සමාචාර වාක් සමාචාර නිරීක්ෂණය කරන්න කියලා. ඒ කියන්නේ කයින් හා වචනයෙන් බුදුහාමුදුරුවෝ හැසිරිච්ච හැටි සමාජය අතුරු කරපු හැටි ක්‍රියා කරපු හැටි බලලා බුදුරජාණන් වහන්සේ ගැන තීරණයකට එන්න කියලා. ඉතින් ඒ කියන්නේ මිනිස්සු හැසිරීම, මිනිස්සු අත්දැකීම්.
මනුෂ්‍ය චර්යාව උත්තරීතර මිනිස්සෙක් හැබැයි ඒක වළක්වන්න බෑ. අපි දකින්නේ බුදුන් විමසනකොට. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ජනමාධ්‍යවේදියෙක්නේ. මට තියෙනවා මහා පුදුමාකාර ප්‍රශ්නයක්. අපේ ආන්දරුවනේ දැන් දොරමඩලාම අවුරුදු 20ක් විතර වැඩසටහන් අපි කිව්වමුකෝ 1000ක් කියලා පැය දෙක ගානේ පැය 2000ක්. මම පැය 2000ක් තිස්සේ ප්‍රශ්න අහලා තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු සම්පත්ධාරීන් පිළිතුරු දෙන හොඳ ප්‍රශ්නත් අහලාදී මෝඩ ප්‍රශ්නත් මම අහලත් ඇති දන්නේ නැහැ. මම එහෙම අහන්නේ නැහැ සාමාන්‍යයෙන් ටික හිතලා බලලා තමයි ප්‍රශ්නයක් අහන්නේ. මට තියෙන ප්‍රශ්නේ මේකයි අහන ඕනම ප්‍රශ්නයකට පිළිතුරක් තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ළඟ. පෙළ දහම හොඳට කියවපු ත්‍රිපිටකය දන්න හාමුදුරුවන්ට ඕන ප්‍රශ්නයකට උත්තර තියෙනවානේ. මේක පුදුම දෙයක්. මග අරින්නෙත් නැහැ, ලෙස්සලා යන්නෙත් නැහැ. මට හිතෙනවා මේ අපි අතර තියෙන අද ලොතුරා බුදුරජාන් වහන්සේ වැඩ හිටියේ අවුරුදු 2000කටත් කලින්. ඉතින් සෑහෙන කාලයක්නේ. අද තියෙන ප්‍රශ්න බලන්නකො මොන තරම් සංකීර්ණ ප්‍රශ්න. අද තියෙන ප්‍රශ්න වලටත් උත්තර තියෙනවා. දැන් බලන්නකො කොරෝනා වසංගතේ. කොවිඩ් වසංගතය. ඔහොම වෛරසයක් ගැන මේ බුද්ධ කාලීන සමාජයේ දැනගෙන හිටියේ නෑනේ. කොවිඩ් කියලා නමක් තිබුණෙත් නෑනේ. දැන් මේ තියෙනවානේ මොනවාද සීමා. එහෙ. මොනවාද සංචරණ සීමා. එහෙ. තවත් සීමාවල් කියනවා. සීමාවල් ගැන බුදුහාඳුරු බොහොම අවුරුදු 3000කට ඉස්සර කතා කරා. කතා කිරීමේ සීමාව යාවතා බහු භාතති කියලා කතා කිරීමේ සීමාව දැනගෙන වැඩ කරන්නේ. ආහාර පාන ගන්න එකේ සීමාව කොතොලට දිරුවන්න කිව්වා. ලිමිට් ඇතුව කණ්ඩ බොන්න පුරුදුයන් කියලා. ලෙඩ දුක් නැතුව බොහෝ කල් ජීවත් වෙන්න ඕන. එතකොට මේ ලස්සන වෙන එකේ සීවා මිනිස්සු ලස්සනට ප්‍රසන්නව ඉන්නවා කියන එකට බුද්ධ ධර්ම විරුද්ධ නෑනේ. ඒ වුණාට ඒකේ සීමාවල් තියෙනවා. කාලා රසමුසු භෝජන සතුටෙන් ඉන්න එකේ සීමාව සත්වන්තුට්ටි පරමන් ධනං. ඒවට විරුද්ධ නෑ. ඒවයි සීමාවල්. ඉතින් මනවින් කියලා දුන්න ශාස්ත්‍රෝරෙක් තමයි බුදුහාමුදුරුවෝ. අද තියෙන ප්‍රශ්නයක් නෙමේ. සීමාවල් දන්නේ නැතුව මිනිස්සු කටයුතු කිරීම නිසා මේ රෝගය මේ අසංගත රෝගය වඩාත් ප්‍රබල වෙලා තියෙනවා කියලා අපේ රටේ කතාවක් තියෙනවා. ඕන ප්‍රශ්නයකට පිළිතුරු තියෙනවා කියපුවම කෙනෙක් අහනවා එනං කොවිඩ් පරද්දන්නේ කොහොමද කියන්නකො බෞද්ධ ධර්මානුකූලව වැක්සින් එකක් හදලා පෙන්නන්නකො ආමුදුරෝ කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. වැක්සින් එකක් හදන හැටි ත්‍රිපිටකේ නැති වෙන්න පුළුවන්. හැබැයි කොරෝනා පරද්දන නියම මාර්ගයේ ක්‍රමය බෞද්ධ ක්‍රමය ඇතුලේ තියෙනවනේ. සිහිය සතියෙන් යුතුව අපි හැසිරෙනවා නම් අපේ ඉරියව් චර්යාව පවත්වනවා නම් කොවිඩ් එන්නේ නැහැ. කොවිඩ් මේ පස්සෙන් එලෝලා අපි පස්සෙන් එන්නේ නැහනේ. අපි ඇල්ලුවොත් අපි මෙතන ඇල්ලුවා කියන සිහියෙන් යුතුව ඇල්ලුවොත් එහෙම අපි සිහියෙන් ජීවත් වුණොත් කොවිඩ් මග ඇරලා අපිට යන්න පුළුවන්. බලපුවාම බෞද්ධ ක්‍රමයේ ඇතුලේ අද ප්‍රශ්න වලටත් උත්තර තියෙනවානේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් අවසරයි පඬිත හඳුන්නේ. වසන්ත මහත්තයා අපේ ඉස්සරලා භවතෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒකටත් උත්තරයක් දෙමින්. දැන් ඔය ඕනෑම ආගමක තියෙනවා සංයුතීන් පහක්. ඒ පහේ එකතුව තමයි සංයුතියක්. සංයුතිගත වෙලා ආගමක් බවට පරිවර්තනය වෙන්නේ. පළවෙනි එක තමයි සාන්ති කර්ම. ඕනේ ආගමක තියෙනවා සාන්ති කර්ම. බුද්ධ ආගමෙත් තියෙනවා සාන්ති කර්ම. දෙක තමයි ආචාර ධර්ම. හැම ආගමකම තියෙනවා ආචාර ධර්ම. හොඳ නරක දෙක. තුන්වෙනි කාරණාව තමයි ඉතිහාසය. ආගමට ඓතිහාසික තොරතුරු තියෙනවා. හතරවෙනි කාරණාව තමයි ඕනෑම ආගමකට අනුබද්ධ වෙච්ච ආබද්ධ සාහිත්‍යයක් තියෙනවා. කලාවක් තියෙනවා. පස්වෙනි කාරණාව තමයි ආගමේ දේශිත ධර්මපර්යායයන් තියෙනවා. දැන් මේක පහක් හැටියට තේරුම් ගන්න ඕන. පහෙන් එකක් විතරක් තේරුම් ගන්නත් බෑ. පහෙන් දෙකක් තේරුම් අරගෙනත් බෑ. පහක් හැටියට තේරුම් ගන්න ඕන. පහ එකක් නොවන හැටියටත් තේරුම් ගන්න ඕන. එකක් හරි දෙකක් හරි එපා කියන්න බෑ. එපා කියන්න බෑ. මේවා එකට එකට සම්බන්ධයි. දැන් පහ කියන්නේ ඇඟිලි නම් බුද්ධ ධර්ම අත එපා ඇඟිලි විතර වෙන කියලා කියන්න බෑ. එතකොට සාන්ති කර්ම හැම ආගමකම නැද්ද? සාන්ති කර්ම තියෙන්නේ නිවන් දකින්න නෙමෙයි. දැන් අපි සර්ව රාත්‍රික පරිත්‍රාණ සජ්ජායනා කරන්නේ අමා මහ නිවන් දකින්න නෙමෙයි. අටවිසි බුද්ධ ප්‍රතිමාවන්ට පූජාව තියලා අටවිසි බුද්ධ පූජාව තියලා බෝධි පූජා තියන්නේ අමා මහ නිවන් දකින්න නෙමෙයි. සෙත් පතන්න. රට යන්න විභාගවලට ලෙඩ රෝග සුව වෙන්න අයිහ ලෞකික ඉෂ්ටාර්ථ සිද්ධිය උදෙසා. එතකොට එහෙම ඒවා අනිත් ආගම් වල නැද්ද? ආගමකම තියෙනවා. දැන් අපි ගාව සුද්ධ ජලය නැද්ද? තියෙනවා. සුද්ධ නූල් නැද්ද? තියෙනවා. සුද්ධ සජ්ජායනා නැද්ද? තියෙනවා. ඒවා
වටහා ගන්න සංවර්ධිත ආගමක සාන්ති කර්ම ඉන්කැන්ටේෂන් ලක්ෂණ. දෙවෙනි කාරණාව තමයි ආචාර ධර්ම. ආචාර ධර්ම කියන්නේ හොඳ නරක. මේවා හොඳ වැඩ, මේවා නරක වැඩ. හොරකම් කරන එක හොඳ නැහැ. ඒක හොරකම් කරන එක හොඳ නැත්තේ බුදුහාමුදුරුවෝ කියපු හින්දා නෙමෙයි. ඒක හොඳ නැහැ. ඒක බුදුහාමුදුරුවෝත් දේශනා කරලා තියෙනවා. ඒතර සාන්ති කර්ම තියෙනවා. ඒ වගේම ආචාර ධර්ම තියෙනවා. එතික්ස්. ඒවා ආගම් හැම එකකම තියෙනවා. ඒතර ඒ දෙක සමාන හින්දා ඔක්කොම ආගම් සමානයි කියලා කියන්න බෑ. හැම ආගමකම කියලා තියෙන්නේ බොරු කියන්න එපා, රාමර පානය කරන්න එපා කියලා. ඒ හින්දා ඔක්කොම ආගම් සමානයි කියලා එහෙම කියන්න බෑ. හැම ආගමකම දැල්ලෙන්නේ එකම පහනයි, එකම දැල්ල වෙන්න පුළුවන්, පහන් වෙනස්. එතකොට තුන්වෙනි කාරණාව තමයි ඉතිහාස කාරණා. ඉතිහාස කාරණා ධර්ම කාරණා නෙමෙයිනේ. ඒක පුරාවිද්‍යාව, ඉතිහාසය කියන විෂයන් විසින් තහවුරු කරන්න ඕන. කොහෙද වැඩ සිටියේ, කොතනද වැඩ සිටියේ, ධර්ම කාරණා නෙමෙයි. දැන් ඉතිහාස මූලාශ්‍රයක් අරගෙන බුදුහාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍යයත් එක්ක සංසන්දනය කරන්න බෑ. ඒවා ඉතිහාසයට අදාළ කරුණු. ඊළඟ කාරණා තමයි සාහිත්‍ය කාරණා. මේක ටිකක් වැඩියෙන් කියන්නට ඕන. සාහිත්‍ය නැත්තම් කලාව කියලා කියන එකේ කැටයන් තියෙන්න පුළුවන්. ප්‍රතිමා තියෙන්න පුළුවන්. අපේ මල්වානේ පණ්ඩිත හාමුදුරුවෝ සඳහන් කළා වගේ සිංහල වෙන්න පුළුවන්, සංස්කෘත වෙන්න පුළුවන්, පාලි වෙන්න පුළුවන්, සාහිත්‍ය වෙන්න පුළුවන්, කවි වෙන්න පුළුවන්, කතා වෙන්න පුළුවන්, චිත්‍රපටි වෙන්න පුළුවන්, ටෙලිනාට්‍ය වෙන්න පුළුවන්, භක්ති ගීත වෙන්න, සියල්ලම තොරණ වෙන්න පුළුවන්. සියල්ලම කලාවක්. ඒක බුද්ධ ආගම නෙමෙයි. ඒක විතරක්ම ආගම නෙමෙයි. ඒක ආගමේ සාහිත්‍යය. නැත්තම් ආගමේ කලාව. ඊළඟ කාරණාව තමයි ධර්මපරයය. එහෙනම් මේ පහක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආගමද්ද දර්ශනයක්ද කියලා එක්කෙනෙක් මගෙන් ඇහුවා. මම දුන්න උත්තරේ තමයි මම ඒකට පිටු 50ක විතර වගේ පොඩි පොත් පින්චකුත් ලියලා තියෙනවා. මම දුන්න උත්තරේ තමයි බුදුහාමුදුරුවෝ කළේ දේශනාව. දේශනාව ආගමක්සේ සංවර්ධනය වුණා. ඒක හරියකට මම හැමදාම කිව්වා වගේ ඒක වෙද මහත්තයෙකුගේ කසාය වට්ටෝරුවක් වගේ එකක්. වෙද මහත්තයාගේ කසාය වට්ටෝරුවට වෙද මහත්තයාගේ ගෝලයෝ මුට්ටියක් හදපුවාම මුට්ටියට කැටයන් දාපුවාම කැටයන් මුට්ටියට වඳින්න ගාතාවක් හදාපුවාම කැටයන් මුට්ටිය අත තියලා වැන්දහම මං අහුවොත් එහෙම වටින්නේ වැඩියෙන් වටින්නේ හෝ වටින්නේ මුට්ටියද කසායද කියලා දෙන්න උත්තරයක් නැහැ. වටින්නේ කසාය මුට්ටිය. ඉතින් කසාය නැතුව මුට්ටියෙන් වැඩක් තියනවද? වැඩක් නැහැ. ඉතින් මුට්ටිය නැතුව කසාය දාන්න පුළුවන්ද? දාන්න බෑ. ඒ හින්දා කවුරු හරි තර්ක කරනවා නම් වටින්නේ කසායමය මුට්ටිය නැත මුට්ටිය හැදුවේ පස්සෙය කියලා ඒක තර්කයක් නෙමෙයි. මුට්ටිය හදන්නේ පස්සේ තමයි. හැබැයි මුට්ටිය නැතුව කසාය රකින්න බෑ. එහෙනම් මේ දෙකම අවශ්‍යයි. එහෙනම් මේ සාහිත්‍යය සහ සංස්කෘතිය විසින් චිරකාලීන පැවැත්ම උදෙසා උපාය උපක්‍රම පාවිච්චි කරලා තමයි දහමක් රකින්නේ. ඒක බුද්ධ ආගමේ විතරක් නෙමෙයි කොයිකෙත් එහෙමයි ආගමක්සේ සංවර්ධනය වෙනකොට. අසන්ත මහත්තයා අපේ මල්වානේ පණ්ඩිත හාමුදුරුවෝ කිව්වා හරි ලස්සන කතාවක්. ඒ තමයි මේ සිංහල දේශේ බුදුහාමුදුරුවෝ සිංහල බුද්ධ ආගමේ බුදුහාමුදුරු කෙනෙක්. මේ සිංහල දේශයේ බුදුහාමුදුරුවෝන්ව වෙනම වෙන් කරලා අපි අපේ බුදුහාමුදුරු හැටියට හදාගත්තු තැන් තියෙනවනේ. දැන් සිරිපාද යනකොට අපේ පණ්ඩිත හාමුදුරනේ අපේ බුදුන් අපි වඳින්න. එහෙමනේ කියන්නේ. යන්නේ සිරිපාද. වඳින්නේ අපේ බුදු. අපේ කියලා කියන කෑල්ල අපට කොහෙන් ආවද කියන්න දන්නේ නැහැ. අපේ හාමුදුරුවෝ ඉන්නේ කඩවත වුණත් ඉන්නේ කොස්සින්නේ වුණත් ගම දේවාලෙගම වුණත් කඩවත මිනිස්සුත් අපේ හාමුදුරුවෝ. මම ඉන්නේ කැලණියේ වුණත් ගම ඉන්දුරාගාරේ වුණත් මම ඉන්නේ ඉන්දුරාගාරේම තමයි අපේ හාමුදුරුවෝ. හාමුදුරු කෙනෙක් නම් හාමුදුරු ගිහියන්ට අපේ හාමුදුරු. අපේ ඥාතිත්වයක් නිකම් වෙනවා. අර අපේ මල්වානේ පණ්ඩිත හාමුදුරුවෝ කිව්ව කාරණාව තියෙනවා ටිකක් ගැඹුරින් සලකා බැලිය යුතු. විදුඩබ කුමාරයාගේ ඝාතන ඥාති ඝාතනයත් එක්ක ඥාතීන් අරගෙන බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිදිලා ලංකාවේ ඥාතීන් පදිංචි නොකලා වෙන්න බැරි නෑ ආරක්ෂාවට. මං කියන්නේ එහෙම කළා කියලා ඓතිහාසික තොරතුරු නැහැ. 3 සැරයක් ලංකාවට වැඩිය විත්තිය ත්‍රිපිටකයේ නැහැ අපේ තියෙනවා. ඉතින් මෙහාට වැඩිය නම් අපේ ගාව නේනම් තියෙන්න ඕන. පෞද්ගලික ගමනක්. ඒක නිසා අපිත් බුදුහාමුදුරුවෝ අපේ තමයි.
එහෙම වෙන්න බුදුහාමුදුරුවෝ අපේ වෙන්න මේ රටේම වෙන්න ඕනේ. දැන් කොමියුනිස්ට් වාදය හදාරන අය සහ පිළිගන්න අය මාක්ස් වාදය පිළිගන්නේ මාක්ස් ලංකාවේ හින්දායි. පිළි නොගන්නේ මාක්ස් ජර්මනියෙන් හින්දායි. එහෙම එකක් නැහැ. එදා බුදුහාමුදුරුවෝ අපේ. ඒතර අපේ බුදුහාමුදුරුවෝ හැටියට තමයි අපි අපේ බුදුන් වඳින්න. දැන් අපි වෙනම තව වචන ටිකේ හදලා ගත්තනේ. දෙවැනි බුදු. දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් ලද. දෙවැනි බුදුන් කියලා කෙනෙක් ඉන්නවනේ අපිට. අමාමෑණි වගේම දෙවැනි බුදුන් කෙනෙක් ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. ද්විතීය බුද්ධ, ဒုတိ ය බුද්ධ. එහෙම එකක් නැහැ. අපි හදාගත්ත වචන ලැයිස්තුවක් තියෙන. දැන් නිකන් හිතන්නකෝ මන් දන්නේ පඬිත හඳුනේ අනුබුද්ධ කියලා වචනයක් ත්‍රිපිටකයේ නැහැ නේද? අනුබුදු. අනුබුදුවරු නැහැ. උපබුදුවරු නැහැ. වැඩ බලන බුදුවරු නැහැ. නියෝජ්‍ය බුදුවරු නැහැ. වැඩ ආවරණය කරන බුදුවරු නැහැ. එහෙම නැහැ. හැබැයි පාලියේ නැති අනුබුදු කෙනෙක් අපිට ඉන්නවා. මිහිඳු මහරහතන් වහන්සේ. එදා අපි හැදුවේ බුදුහාමුදුරුවන්ව වෙනස් විදිහකට අපේ කරලා අරගත්තේ. දැන් එහෙම අරගත්ත අපි බලන්නකො බුදුහාමුදුරුවන්ට මල් කඩන්න නැතුව මල් පූජා කරලා. ගහේ තියෙන මල් බුදුහාමුදුරුවන්ට පූජා කළානේ අපි. වනපස මලින් පුද කලයි පවසනු කවර වරදද? මේ මල් මුනිදුට පූජා වේවා කියලා අපි දැන් වන්දනා කරමින් බුදුහාමුදුරුවන්ට මල් පූජා කරනවා. අපි ඉස්සර කැලේ තියෙන මල් කැලේ තියෙද්දි ගහේ තියෙන මල් ගහේ තියෙද්දි බුදුහාමුදුරුවන්ට පූජා වේවා කියලා අපි දුවා. ඉතින් ගහේ තියෙන මල් කඩලා බුදුහාමුදුරුවන්ට පූජා කළත් පර වෙනවා නම් ඒ මල් ගහේ තිබිද්දිම පර වුණත් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න මොකෝ බැරි. ඒ හින්දානේ රට පිටින්ම බුදුහාමුදුරුවන්ට පූජා කරලා තියෙන්නේ. එහෙම කරන්න පුළුවන්. මල්වානේ පඬිත හාමුදුරන්ට කියන්න වෙලාව නැති වුණා. නැත්තම් කියාවි බුදුහාමුදුරුවෝ පුදණ්ඩ කොච්චර ලේසියෙන් වචන තුනක් වෙන් කළාද සිදත් කරු. මහද ගඳකිලි කර. සෞනේගේ වාදත්තර කියන එක අපි චුට්ටක් අමතක කරමු. මහද ගඳකිලි කර. දැන් කාට හරි කෙනෙකුට මේ වචන තුන දාන්න බැරිද ලස්සන ප්‍රකාශයකට? මහද ගඳකිලි කර. එතකොට මහද එක ගණයක් න ගණේ ගාන්ධකි එතකොට තව ගණයක් ලි කර තව ගණයක් න ගණ තුනකින් මහද ගඳ කිලි කර සර්වසුබ ගණත්‍රයකින් සිදත් කරු කියනවා. බුදුහාමුදුරුව වඳින්නේ කොහොමද? මගේ හදවත ගඳ කිලියක් කරමි. මගේ හදවත නෙමෙයි හෘදය වස්තුව. හෘදය වස්තුව නෙමෙයි අතරම හදවත. බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරගන්නා උන්වහන්සේගේ කුටිය මගේ හදවත. වෙන කොහොමද බුදුන් වඳින්නේ කියන්නේ? ඒ හින්දා ලංකාවේ මිනිස්සු බුදුහාමුදුරුවෝ තමන්ගේ කරගත්තා. අපේ බුදුහාමුදුරුවෝ අපේ බුදුන් අපි වඳින්න. අපේ බුදුහාමුදුරුවන්ගේ ස්වභාවය. ඒ හින්දා තමයි අපි මේ පන්සලේ ගොඩනගන මහසෑ පෙතිපිලිම සියල්ලටම අපි වන්දනා කරනකොට අපි දන්නේ නැද්ද මේ තියෙන්නේ ගල් වැලි සිමෙන්ති යකඩ ලී තීන්ත වාස්කුලි දන්නේ නැද්ද? දන්නවනේ. අපේ කාලෙත් මේ මෑතක දිනේ පඬිත හාමුදුරුවනේ අර මහා ගල් කුල කපලා ලොකු ලස්සන බුද්ධ ප්‍රතිමාවක් ඇති රම්බඩ ගල්ලේ. ඒ ගල් කුල හදනකොට රම්බඩ ගල්ලේ හදනකොට මම දැක්කා. අනේ ඒකට බාසුන් නැහැලා උඩට ගොඩ වෙලා බුදුහාමුදුරුවන්ගේ කන ගාව ගහනවා ගල් කුල වලින්. බුදුහාමුදුරුවන්ගේ ඇස් දෙකට විදිනවා ගල් කුල වලින්. එතන මේක ගලක් කුලක් බව දන්නේ නැද්ද? දන්නවා. ඒ ස්ථපතිස්ලා ස්ථපති කියලානේ පඬිතුන් ඒගොල්ලන්ට කියන්නේ. ස්ථපතිවරු ගිහින් මේ බුදුහාමුදුරන්ගේ ඇහැට අනිනවා. කටට මේ මුඛයට අනිනවා. එහෙම කරලා හදාපු බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කරන දවසෙත් අපි ගියානේ. අනේ අර ස්ථපතිස්ලා ස්ථපතිවරු සුදු වැඳලා නේද? මල් වට්ටිය අතට අරගෙන
අර තමන් විසින් ගහලා කඩලා කපලා වද දුන්නු ගල් කුලින් මෑත් කරගත්ත මතු කරගත්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉස්සරහා දන්න ගහ. එතකොට අපිට ඒ කළු ගලක් නෙමෙයිද? නෑ. දැන් අපිට කළු ගලක් නෙමෙයි. ඒ අපේ බුදුහාමුදුරුවෝ. ඒකින්ද මේක අමුතු රටක්. නිකන් හිතන්නකො හසන්ත මහත්තයා වහන්සේ කියන නමට මොන භාෂාවෙන් හරි වචනයක් තියෙනවද? වහන්සේ. නෑනි. බුදුහාමුදුරුවන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ the Lord බුද්ධනේ. එතකොට the Lord කියන එක වහන්සේ නම් බෝධින් වහන්සේට කොහොමද කියන්නේ? the Lord බෝධි tree කියන්නේ බෑ. එහෙම කියන්නේ. වහන්සේ කියලා නමක් ලෝකේ නෑ. ඒක පරිවර්තනය කරන්න බෑ. පරිවර්තනය කළ නොහැකි. එහෙම වචනයක් අපි හදාගත්තා. අපි භාෂාව වෙනම හදා. දැන් සේක කියන්නකො සේ. සේක කියලා කියන්නේ සෙය කි. අද වහින්ද එන සෙය සයක් පෙනේ. සෙය කියන්නේ සේනේ. ඒ සේ මේ සේ වලාකුලක් සේ හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙට සේ කියන්නේ වගේ. ඒතර බුදු පියාණන් වහන්සේ යම් කිසි දෙයක් දේශනා කළා කියන එක අපි එහෙම දේශනා කළා කියලා කියන්නේ. දේශනා කළා වගේ දේශනා කොට වදාළ සේක. අපි එහෙමනේ කියන්නේ දැන් තාත්තට එළියට යන්න කියන්නේ නැහනේ අපි සංගක් කලාවට තාත්තා අසනීපෙන තාත්තේ. එළියට ගියොත් හොඳා නේද? එහෙම කියන්නේ. අපි ලොකු හාමුදුරන්ට දානේ වළඳන්න එහෙම කියන්නේ නැහනේ. අපි කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි දානේ වළඳමුද? එහෙමනේ කියන්නේ. වැඩියනම් වැඩියන ආන් ඒ වගේ ව්‍යක්ත හා වක්‍ර ප්‍රකාශනය ඍජු භාෂණය නොවන භාෂණයක ගෞරවය සඳහා පාවිච්චි කරන උපක්‍රමයක්. එහෙම වචන පාවිච්චි කළා බුදුහාමුදුරන්ට අපි. එහිඳා වහන්සේ බුදු පියාණන් වහන්සේ වහන්සේ කියලා කියන එක බුදුහාමුදුරන්ගෙන් පටන් ගත්තා අන්තිමට එනකන් මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ බෝධින් වහන්සේ චෛත්‍යරජන් වහන්සේ වගේ තෝරගත්ත ඍජුව බුදුහාමුදුරන්ට සම්බන්ධ තැන් වලටද වැරදිලාවක් අතසන්ත මහත්තයා පඬිත හඳුරන්නේ බණවඩු වහන්සේ කියලා කියන්නේ නෑ. බණවඩු වහන්සේ ආවාස වහන්සේ කොච්චර ටයිල් අලලා ඉසී කළත් ආවාස වහන්සේ කියන්නේ නෑ. කෙලින්ම බුදුහාමුදුරන්ට සම්බන්ධ නම් අපි කරඬුන් වහන්සේ කියලා කියනවා. එච්චරට අපි බුදුහාමුදුරුවෝ අපේ කරගත්තා කියලා කියන්න ඕනේ. ඒ බුදුහාමුදුරුවෝ ගැනයි මේ විශේෂ දොරමඩලාවෙන් කතා කරන්නේ. මට අවසන්ට පාලක මැදිරියට යන්න පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි අනන්ත අප්‍රමාණ බුදුගුණ අපට කතා කරලා හමාර කරන්න බෑ. මේ පැයක හමාරක කාලෙකින් කොහොමද බුදුහාමුදුරුවෝ ගැන කතා කරන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ චරිතේ සහ ජීවිතේ සහ ධර්මයේ ටිකක් සංවේදී පැතිකඩට අපි හුඟක් හැරුණා. ඒ කියන්නේ සද්ධාව වඩන සාහිත්‍ය පැත්තෙන්, කලාව පැත්තෙන්, අපේ සංස්කෘතිය පැත්තෙන් මිනිසුන්ගේ හැඟීම් බෝධවන සද්ධාව වඩන හිත් නිවන බුද්ධානුස්සතිය ඇති වෙන කාරණා ගොඩක් කතා කළා. මට මතක් වුණා මේ පෙළේ තියෙන දැන් මේ අපේ මහාචාර්ය තුන්කට්ටුවම කැලණි විශ්වවිද්‍යාලයේ මම එතනින් යල් පැනපු මහාචාර්ය වෙලා මේ ඉතින් මේ හාමුදුරුවෝ අපි තුන් දෙනා තුන් පැත්තකින් මේක සෑහෙන දුරට කතා කළා. ඉතින් පෙළේ තියෙන දේවල් මම කතා කරේ. චූලහත්ති පදුම සූත්‍රය අපේ රටේ යතන්ට හුරුයි. මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට වැඩම කළ මුලින්ම දේශනා කරපු සූත්‍රය. චූලහත්ති පදුම සූත්‍රයේ මුල තියෙනවා ලස්සන සිදුවීමක්. ජානුසෝනි බ්‍රාහ්මණය පිලෝතික පරිබ්‍රාජකයි. දෙන්න ඉන්නේ එතන. ඒ නිදාන කතාවේ. පිලෝතික බෞද්ධෙක් බව පේනවා. ජානුසෝනි බෞද්ධෙක් නෙවෙයි. එක දවසක් පිලෝතික බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ගිහිල්ලා ආපහු එද්දී ජානුසෝනි මුණ ගැහුණා. දෙන්න හිතවතුන්. ජානුසෝනි ඇහුවා මේ කොහෙද මේ වෙලාවේ ගියේ? බුදුහාඳුරු බලන්න ගියා. පඬිවරයෙක්ද බුදුහාඳුරු? අනේ ඉතින් බුදුහාඳුරන්ගේ පාණ්ඩිත්‍ය උගත්කම මං කොහොමද තෝරන්නේ? ඒකට බුදු කෙනෙක්ම ලෝකේ ඇති වෙන්න ඕනේ කිව්වා. හැබැයිට පැහැදිලානේ. අනේ ඉතින් මම පැහැදෙන්නේ පුදුමයක් ඈ.
මං කවුද බුදුහාමුදුරුවෝ ගැන පහදන්නේ? දෙවියොත් පැහැදිලා ඉන්නේ. කියලා කිව්වා. ඒ පිලෝතික කිව්වේ. ඊන් පස්සේ ඒ කාරණා පැහැදිලි කරන්න පිලෝතික ලස්සන කාරණා හතරක් කිව්වා. ඥානපද හතර කියලා කියන්නේ හතරේ පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ යම් ගමකට නියම් ගමක් කියන්නේ පුංචි ගමක්, ජනපදයක් කියන්නේ විශාල ගමක්, ගම්මාන එකතුවක් බුදුහාමුදුරු වඩිනවා නම් ජනපදයකට නියම් ගමකට වඩිනවා නම් ඒ පළාතේ ඉන්න පඬිතුයෝ කලබල වෙනවා. ඔය මහාචාර්යවරු එහෙම කලබල වෙනවා. ඒ පළාතේ ඉන්න. හෙට බුදුහාමුදුරු වඩිනවලු. ශාස්ත්‍රීය පඬිතුයෝ, බ්‍රාහ්මණ පඬිතුයෝ, ගෘහපති පඬිතුයෝ, ශ්‍රමණ පඬිතුයෝ කලබල වෙනවා. හෙට බුදුහාමුදුරු වඩිනවලු. තනින් තන බුදු ගුණ කියවෙනවා, මේ ආරංචිය පැතිරෙනවා, මේ කට්ටිය කලබල වෙනවා. හෙට ඉතින් අපි නිකන් තුට්ටුවට වැඩෙනවා. අපේ සායම යනවා. උපාසකම්මලගේ උඹලා මොනවද දන්නේ කියලා. ඉතින් ඒ හින්දා මේක නිකන් හරින්න බෑ. අපි බුදුහාමුදුරු මොන ගහන්න ඕනේ. හෙට අපි ඉස්සරහට ගිහලා අපි අහමු ප්‍රශ්න. තේ පඤ්ඤං අபிසංකරන්ති. මේගොල්ලෝ රැස් වෙලා ප්‍රෑට වෙන්න ඇති ප්‍රශ්න සාකච්ඡා කරනවා. මේ හදනවා. ප්‍රශ්න හදනවා. ප්‍රශ්න හදලා උත්තරත් හදා ගන්නවා. නැතුව බෑනේ වාදෙට යන්නේ. අපි මෙහෙම ඇහුවොත් අපි ඔහොම කියමු. මෙහෙම අහමු. අර එහෙම ඇහුවොත් එහෙම කියමු. මෙහෙම අහමු. ප්‍රශ්නයි උත්තරයි හොඳට සූදානම් නැහැ. ඈ ඉතින් හොඳට සූදානම්. ඉතින් දැන් වාදෙට යන්න පහුවදා බුදුහාමුදුරු යම් තැනකට වැඩියාම මේ පඬිවරු යනවා. අපේ ගම කියන්නේ ස්ටෑන්ඩ් බයි දැන් මේගොල්ලෝ. සූදානම් පිට ඉන්නේ. දෙන්නම් අද බුදුහාමුදුරන්ට කියලා. ඈතින් එනකොට බුදුහාමුදුරන්ගේ කුරුද්ද බොහොම කරුණාවෙන්, හිතවත්කමින්, සංවේදීව මේ අත්තන්ව පිළිගන්නවා. පිළි අරගෙන ධම්මය කතා සඳස්සෙත්වා, සමුත්තේජෙත්වා, සම්භාසෙත්වා හතුරු සාමිජි තොරතුරුත් කතා කරලා ඊපස්සේ දැහැමි කතාවෙන් හිත ප්‍රබෝධමත් කරලා, පහදවලා, ප්‍රසන්නතාවයටපත් කරලා අරගොල්ලන්ගේ රළු ගුරුසු අනම්‍ය ගතිය නැති වෙලා තේ පඤ්ඤම් පුච්චිතුන් අසක්කොන්ති. අර කාටවත් දැන් ප්‍රශ්න අහන්න කොන් මනේ මන් දන්නේ අපේ ගමේ කියන ගැට නැහැ. කාටවත් මේ ප්‍රශ්න අහන්න කෙනෙක් නැහැ දැන්. ප්‍රශ්න නම් හදාගෙන අප්පා රැස්වීන් තියලා හරියට ප්‍රශ්නයි උත්තරයි අද භවත් ගෞතමයන් වහන්සේ ඉතුරු කරන්නේ නැහැ කියලා ආවේ. දැන් ප්‍රශ්නේ අහන්න කෙනෙක් නැහැ. ප්‍රශ්නේ ඉස්සරහට දාන්න කාටවත් අනේ මෙයාගෙන් මොන ප්‍රශ්නද අහන්නේ ඈ මේ බුදුහාමුදුරන්ගේ තේ අන්තිමේදී මොකද වෙන්නේ මේ පිලෝතික පරිබ්‍රාජක ඥානසෝන්ට කියනවා අන්තිමේදී මම දැකලා තියෙනවා ඒ ඇත්තෝ ඒ බුදුහාමුදුරන්ට විරුද්ධ වාදයේ ගටා නගා බුදුන් පරදවන්න කියලා සූදානම් වෙලා ආපු අය උපාසකම් මම්බංගෝතුම දාරේත බුදුහාමුදුරන්ගේ උපාසකවරු බවටපත් වෙලා බුදු සමයේ වැළඳගෙන බෞද්ධයෝ බවටපත් වෙන හැටි මම දැකලා තියෙනවා. අර පඬිවරු. ඉතින් මේ බුදුහාමුදුරුවෝ සමහර විට දැනගෙන ඉන්නත් ඇති මේගොල්ලෝ වාදෙට එනවා කියලා. මාත් ලැස්ති වරෙල්ලකෝ කියලා එහෙම තව ආනන්ද හඳුරගෙන ලං කරගෙන ඕගොල්ලන් ඔය හරියෙන් ඉන්න මාත් ඉන්නවා. එනේ එනාතක් බලමු කියලා එහෙම සෝදානම් වුණේ නැහැ. හරිද? ඉතින් අපි අර මල්ලානේ හඳුරු කිව්වා වගේ කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, ගුණ සම්පන්නකමින් හා අවස්ථාවෝචිත විදිහට ක්‍රියා කිරීමෙන් මේ අත්තංග දිනාගත්තා. එහෙ ගිනි අරගෙන සූදානම් වෙලාවට මෙහෙ ගිනි අරගෙන සූදානම් වෙලා නැහැ. එහෙම තමයි අපූර්ව චරිතයක්. ඉතින් උපේක්ෂාව, තාදි ගුණය ආදී සුවිශේෂ ගුණාංග ගොඩාක් මතුවෙන බුදුහාමුදුරන්ගේ චරිතය අධ්‍යයනය කරනකොට පෙළ පොතේ හරියට තොරතුරු තියෙනවා සුවිශේෂ තැන්. දැන් සමහර තැන් වලට ඇතුල් වෙනකොට බුදුහාමුදුරුවෝ නන්දක හාමුදුරුවෝ එක දවසක් ගියතෝනාරාමයට එනකොට නන්දක හාමුදුරුවෝ උපස්ථාන ශාලාවේ බණ කියනවා. බුදුහාමුදුරුවෝ ඇතුළුනේ නැහැ. එළියට වෙලා හිටියා බණ ඉවර වෙනකන්. බණ තියෙන තැනට එහෙම ඇතුල් වෙනවා. ඒ ආචාර ධර්ම තියෙන්න බෑ. සෑහෙන වෙලාවක් හිටියා තුනට යත් දුනා. ඔන්න එතකොට බණ ඉවර වුණා. ඔක්කොසිට අගලන් ආකොටෙත් එළියේ ඉඳලා උගුර පාදලා දොර ගොල්ලට තට්ටු කරුවාම දොර ඇරියා. වාඩි වුණ හැටි කිව්වේ මගේ තුනට ඉරිදුනා. ඒ බණ නන්දක හරිය ලස්සනයි බණ බොහොම අපූර්වයි. හැබැයි දිගයි ඉන්න මගේ තුනට ඉරිදුනා කිව්වා. ඒ වගේ හරි ප්‍රසන්න ප්‍රියමනාප ප්‍රියශීලී එතෙන් පටන් නන්දක හඳුරන් අගය කරමින් දීර්ඝ ධර්ම සංගච්ඡාවක් නන්දක සූත්‍රයේ තියෙනවා. ඒ අපේ.
කතා කරනවා නම් තව කොයි තරම් දේවල් තියෙනවද බුදුහාමුදුරුවෝ ගැන බුදුදහම ගැන අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන්ද? තව වැඩසටහනකට ඉඩ තියලා අපි කතා බහ නවත්තමු. අර ප්‍රශ්න ගණනාවකුත් ඉදිරිපත් වුණා. මන්නම් කියන්නේ ඔය සරල සිල්ලර පුංචි පුංචි දේවල් වලට කලකිරෙන්න නම් එපා. බුදුදහම කියන්නේ ධර්මයේ කියන එක වඩා බොහෝම ගැඹුරු දෙයක්. ඔය රැවුලටයි කොණ්ඩෙටයි පන්සලේ මේකටයි ආනේටයි අරකට මේකට කලකිරෙන්න ගියොත් එහෙම මේ බුදුදහමේ තියෙන ගැඹුරු සාරය අපට අමතක වෙන්න ඕවා බොහොම తాවකාලික පුංචි පුංචි දේවල් ඊට වඩා ගැඹුරු දෙයක් තමයි ධර්මය කියන්නේ. ඒකේ තියෙන වටිනාකම, ඒකේ තියෙන රසය හොයාගත්තොත් කවුරුත් කවදාවත් ඒ ධර්මය අතාරින්නේ නැහැ. බුදුදහමයි බුදුරජාණන් වහන්සේගේ වටිනාකම අමතක කරන්නේත් නැහැ. අපි ඊළඟ වැඩසටහනකින් කතා කරන්න ඉතුරු කරමු. මහාචාර්ය පූජ්‍යපාද දේවාලයේගම මෙදානන්ද නායක ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති. මහාචාර්ය පූජ්‍යපාද මල්වානේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේට අපේ ගෞරව ස්තුතිය පුද කරන්නට කැමැති. නැවතත් දොරමඩලාවෙන් හමුවමු. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි